තමයි ප්‍රශ්න ටික මම එව්වා. ඕකෙන් ඉස්සෙල්ලාම අන්තිම ප්‍රශ්නේ බලන්න. අන්තිමේටම තියෙන එක. ඒ කියන්නේ තුන්වෙනි පිටුවේ තියෙන එක පොඩ්ඩක් බලන්න. ඒක මතක නම් ගිය සතියේ අන්තිමේට කතා කරපු ප්‍රශ්නයක්. ඒකේ පොඩි අවුලක් තියෙනවා. ඒකයි ආපහු ඔක දැන් මේ අන්තිමේට ඒක කතා කරලා ඉන්නම් මුලින්ම. ඕකේ ඔය SD දෙන්න මෙන්න මෙතන ඉන්න දෙන්න මෙන්න මෙතන ඉන්න දෙන්න සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි මේ ආපහු දැන් මෙතන තියෙනවනේ S එකකුයි D එකකුයි. හරි. අපි ගිය සතියේ ඔගේ උත්තරේ ගත්තේ 3 කියලා. 3 නෙමෙයි උත්තරේ අත්‍තරම. දෙක උත්තරයක කවිඳු තමයි කිව්වේ. දැකලා D වල තේරුම මම වැරදියට කියලා තියෙන්නේ. D වල තේරුම මම වැරදියට කියලා තියෙන්නේ. එහෙම නැතුව දශම ස්ථාන එන කතාවෙවත් වෙන අවුලක් නෙමෙයි තිබිලා තියෙන්නේ. D වල තේරුම වැරදියට කියලා තියෙන්නේ. ස්ප්‍රින්ග් එකක D තිබුණොත් වෙන්නේ පොඩි වෙනස් විදිහකට. ඕකේ ප්‍රශ්නය මතකයිද බලන්න ඉස්සෙල්ලා. මේකේ වෙන්නේ F1 කියලා ෆයිල් එකක් තියෙනවා. ඒකේ තමයි ඉන්පුට් එක තියෙන්නේ. මේ තියෙන F1 වල තියෙන දේවල් ටික. මේක අපි රීඩ් කරනවා. මේ ටික අපි රීඩ් කරනවා. හරි. රීඩ් කරලා බලන්න රීඩ් කරනවා. ඕකේ for loop එකකින් තමයි රීඩ් කරන්නේ. for loop එකකින් රීඩ් කරලා ඕක රයිට් කරන්න යනවා F2 උඩ. F2 කියන ෆයිල් එක මත රයිට් කරන්න යන්නේ. F1 කියවලා F2 මත රයිට් කරන්නනේ යන්නේ මේ. රයිට් කරන වෙලාවට බලන්න මෙන්න මේ for loop එක ඇතුළේ තියෙන පළවෙනි පේලිය. ඒකේ අවුලක් නැහැ. මම කියපු ටික ඒක ඇත්ත හරි ඒක වෙනවා. ඒක කියන්නේ data කියන data කියලා variable එකක් හදාගෙන තියෙනවා. line කියන්නේ මේ පේලිය. අපි කියවලා ගන්න මේක line එකකට. මේ තියෙන්නේ. ඒක for එකෙන් තමයි තේරුම් ගන්න වෙන්නේ. F1 කියන එක line එකෙන් line එකට කියන නැත්නම් line කියන විචල්ය මත තමයි for එකේ ඕක දුවන්නේ. එතකොට line.strip කියන්නේ දෙපස තියෙන හිස්තැන් ඉවත් කරනවා කියන එක. ඊට පස්සේ split කියන්නේ කමාවකින් ඕක කඩනවා කියන එක. කඩලා data වලට දා ගන්නවා. මෙතනින් හැදෙන්නේ tuple එකක්. හරි. tuple එකේ ඊට පස්සේ මෙන්න මේ කොටස කැඩුවාම වෙන දේ බලන්න. මේ කොටස කමා වලින් කැඩුවාම data වල බිඳුවට නිමල් කියලා එනවා. data වල 1ට 30 කියලා එනවා. data වල 2ට 60 කියලා එනවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඕකේ අපි පාවිච්චි කරලා තියෙන total වලට data 1 සහ data 2 විතරයි. data 1 සහ data 2 විතරයි data 1 සහ data 2 පාවිච්චි කරලා තිනවා total හදාගන්න. මම මේ ගැන විතරක් කියන්නම්. ඊටු ටික ඊට පස්සේ හිතා ගන්න පුළුවන්. මම මේ කිසති කරපු එකක්ම ආපහු කරන්නේ. එතකොට දැන් නිමල්ගේ පේලිය මේක ස්ප්ලිට් වුණාම කමාවෙන් 30යි 60යි සෙට් වෙලා data 30යි 60යි සෙට් වෙලා total එකට එනවා float වලින් ගන්න හින්දා 90.0ක් 90.0ක් එනවා. හරිද? 90.0ක් ලැබෙනවා. ඊළඟට F2 වල රයිට් කරන්නලු ප්‍රතිශත ලකුණ S කියන්නේ අකුරු. S කියන්නේ කෙලින්ම ටෙක්ස්ට් එකක් කියලා ගත්තට කමක් නැහැ. ඔය 7න් වෙන දේ තමයි ගැටලුව තිබ්බේ. 7න් වෙන දේ උතරත් අපිට බලපෑවේ නැහැ. නමුත් 7න් වෙන දේ කියලා දෙන්න ඕනේ. ඊට පස්සේ D වලින් කරන්නේ දශම ස්ථාන තියෙනවා නම් ඒවා පූර්ණ සංඛ්‍යා කරන එක. D වලින් වෙන්නේ ළමයි එයාට දෙන දශම ස්ථාන අගය පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරන එක. දැන් 90.0 එයා පරිවර්තනය කරනවා 90 බවට. 90 බවට පරිවර්තනයක් තමයි වෙන්නේ. ඕකේ 90.0 නෙමෙයි print වෙන්නේ 90. නිමල් 90 සමන් 125 උපාලි 180. ඔන්න ඔය දෙවෙනි උත්තරේ ගැලපෙන්නේ. මේකයි ගැලපෙන උත්තරය. D වලින් මම මේ ටික කියන්නම් වෙනම. ලියා ගන්න පුළුවන් විදියට මම කියන්නම්. D වලින් වෙන්නේ එයාට අපි ඉන්පුට් කරන අගය
දශම සංඛ්‍යාවක් වුණොත් එයා ඒක පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරන එක. හරි. මේකයි තේරුවේ කිසති උත්තරේ විදියට එක වැරදි. D වලින් මම කියපු තේරුම වැරදි. ඕකේ. S ට කලින් 7ක් තියෙනවා. D ට කලින් 4ක් තියෙනවානේ. ඒක මම තේරුම කියන්න යන්නේ. මෙන්න මෙහෙම තිබුණොත්. ඕකේ. ඉංග්‍රීසි අකුරු වල තේරුම් ටික මෙහෙමයි ළමයි. D වලින් කියවෙන්නේ හරි මම මේ ගැනයි මේ කිය හිටියේ මේකේ D සහ S වලින් කියවෙන දේ තමයි මම මේ කියන්න උත්සාහ කරන්නේ ගැළපෙන උත්තරේ 3 කියලායි තෝරගත්තේ නමුත් ගැළපෙන උත්තරේ 2 එන්න ඕනේ D වලින් කරන්නේ එයාට දෙන දශම සංඛ්‍යාව එයා පූර්ණ සංඛ්‍යාවක් බවට පත් කරන එක හරි වෙන විදිහකට කියනවා නම් එයා මේක දශමයාකාරයෙන් ප්‍රකාශ කරනවා. දශමයාකාරයෙන් ප්‍රකාශ කරන එක තමයි D වලින් කරන්නේ. S වලින් කරන්නේ string එකක් text එකක් විදියට print කරන එක නැත්නම් string කියලා කියනවා තමයි වඩා හොඳයි. string එකක් විදියට output එක දෙන එක. ඕකේ තව තියෙනවා F කියලාත් එකක් එන්න පුළුවන්. ඒක float ආකාරය. float ආකාරයෙන් දශම තියාගෙනයි එයා දෙන්නේ. ඒ කියන්නේ අපි float එකට දුන්නොත් එහෙම මෙහෙම 20 කියලා ෆ්ලෝට් එකට ඉන්පුට් කරොත් එමේ අපිට එළියට දෙන්නේ 20.0. ෆ්ලෝට් එකට අපි ඉන්පුට් කරොත් 20 එයා එළියට දෙන්නේ 20.0. 20.0 D එකට ඉන්පුට් කරොත් මේ ආකාරයට ඉන්පුට් කරොත් එයා දෙන්නේ 20 ආපහු. D වලින් කරන්නේ දශමය සංඛ්‍යාව පූර්ණ සංඛ්‍යා කරන එක. එතනයි වැරදුනේ හරි. B එකක් තියෙනවා තව. ඔක බයිනරි. B එකක් තියෙනවා බයිනරි. කියන්නේ ද්විමය ආකාරයෙන් ප්‍රකාශ කරන විදිහක් බයිනරි කියන්නේ. අපි දන්නවා. ඔන්න ඔය අකුරු හතරෙන් වෙන තේරුම් හතර ක්‍රියාවලිය හතර පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ නැත්නම් පැටලෙනවා මේ වැඩේ. ඔක විභාග ප්‍රශ්නයක් සම්බන්ධව තමයි කතා කරේ අපි. ඊට පස්සේ මම ඔය S සහ D වලට කලින් දී ඉලක්කම ගැන කියන්න. දැන් උදාහරණයක් විදිහට මම උත්සාහ කරොත් මෙහෙම මම ප්‍රෝග්‍රෑම් එකක් ලියලා පෙන්නන්නම් මේක ටිකක් ඒ ගැන කියන්න සංකීර්ණ වැඩි. Python ප්‍රෝග්‍රෑම් එකක් මගේ තියෙනවා කියලා හිතන්න name හිතන්නකෝ ශ්‍රී ලංකා කියලා මම ස්පේස් නැතුව ලියනවා කියලා. ස්පේස් දැම්මේ නැත්තේ තව පැටලෙන හින්දා. ශ්‍රී ලංකා කියලා මම ලියනවා. හරිද? ශ්‍රී ලංකා කියලා ලිව්වට පස්සේ මම print කරන්න උත්සාහ කරනවා මෙහෙම. print කරන්න උත්සාහ කරනවා මෙහෙම. ප්‍රතිශත ලකුණ 1 2 3 4 5 6 7 8යි 8s කියලා මම උත්සාහ කරොත් print කරන්න ආයි ප්‍රතිශත ලකුණක් දාන්න වෙනවා මට මේකේ format එකේ විදියට මම කාවද මෙහෙම print කරන්නේ name ඔන්න ඕකෙන් එන output එක බලන්න මේ s ගැනයි මම මේ නිකන් කියන්නේ මට කියා ගන්න ඕනේ S සහ D ට කලින් අකුර ඉලක්කමක් යෙදුනහම මොකද වෙන්නේ කියලා. S වලට කලින් ඉලක්කමක් යෙදුනහම මෙයා මේ කියන්නේ මෙයාව print කරන්නලු characters 8ක් එන විදියට. characters 8ක් එන විදියට. මේකෙන් එන ප්‍රතිදානයේ කිසිදු වෙනසක් නැහැ. characters 8ක් එනවා ඕකෙන් print කරාම. ශ්‍රී ලංකා කියන එකට characters 8යි තියෙන්නේ. මේ කිව්වම තව වෙනස්කමක් පැහැදිලියි. print මම මුද්‍රණය කරනවා මේකේ 10s කියලා. 10s name කියලා මම මුද්‍රණය කරනවා. 10s කියලා දුන්නොත් එයා හදන්න ඕනේ මෙයාගෙන් characters 10ක string එකක්. 10ක string එකකුයි මේ හදන්න කියන්නේ. 8යි මෙතන තියෙන්නේ. එයා 10ක් කරන්න මොකද කරන්නේ? space දෙකක් එක්ක. මම මේ space දෙක තියන්නේ අඳුනා ගැනීම සඳහා විතරයි. මෙහෙම ඉරි වැටෙන්නේ නැහැ එතන output එකේ. space දෙකක් එක්ක ශ්‍රී ලංකා කියලා type කරනවා. දැන් ඔන්න එයා 10ක් හදලා තියෙනවා. වෙන විදියකට කිව්වොත් තව එකක් මම කියනවා මෙයාට 5s එකක් print කරන්න. name. ඔන්න ඔය වෙලාවේ නම් එයා 5 ගණන් ගන්නෙ නැහැ. හේතුව string එකේ තියෙනවා කීයක්ද? string එකේ තියෙනවා 8ක්. එයා 8ම print කරලා දානවා ළමයි. 8ම print කරලා දානවා. එහෙනම් මේ අවස්ථාවේ දෙකම එකයි. string එකට වඩා අඩු දෙකක් දුන්නොත් එයා ඒක ගණන් ගන්නෙ නැහැ. වැඩි දෙකක් දුන්නොත් එයා string එකේ මුලට
අදාළ ස්පේසස් ගානේ තියෙනවා. ඔහොමයි ඔගේ D වලටත් වෙන්නේ ඔය මේ කතාවම තමයි. ඒකයි ඔය 90 125 180 එක පෙළට දකුණට එකෙල්ල එලයින් වෙලා තියෙන්නේ. හරි. මේ ටික ටිකක් වැදගත් වෙයි. සටහනක් දාගන්න මම මුලින්ම ඒකයි කරලා හිටියේ. සටහනක් දාගන්න මොනවා හරි අවුලක් තියෙනම් අහන්න. ඊට පස්සේ යන්න පළවෙනි ගානට මුලින්ම තියෙන එකට. ඔකට ගැලපෙන උත්තරේ අංක 2 3 නෙමෙයි ගිය සතියේ ඔක 3 කියලා වැරදිලා තමයි අපි උත්තරේ ලකුණු කරගෙන තියෙන්නේ. පළවෙනි ගානට එන්න. මේක සටහන් කරගෙන ඉවරලා පළවෙනි ගානට එන්න. ආයි පොඩ්ඩක් කියන්නලු මම කියන්නම් ආපහු. D වලින් කරන්නේ දශමය ආකාරයෙන් තියෙන එක. දශම සංඛ්‍යා දශමය ආකාරයෙන් කියන්නේ ළමයි මම මේක තව පැහැදිලි වෙන්න පූර්ණ සංඛ්‍යා ආකාරයෙන් කියලා ලියන්නම්කෝ. පූර්ණ සංඛ්‍යා ආකාරයෙන් ලියනවා. S වලින් කරන්නේ ස්ට්‍රින්ග් එකක් විදියටම ලියනවා. F වලින් කරන්නේ දශමයක් විදියට ලියනවා. B වලින් කරන්නේ බයිනරි ද්විමය සංඛ්‍යාවක් විදියට ලියනවා. ඒ හතරේ තේරුම් හතර ඔන්න. ඊට පස්සේ මම මේ ප්‍රෝග්‍රෑම් එකෙන් කරලා පෙන්නුවේ මෙන්න මේ අකුරු ඉස්සරහා ඉලක්කමක් තිබුණොත් මොකද වෙන්නේ කියන එක. ඉලක්කමක් තිබුණොත් දැන් S වලට කලින් ඉලක්කමක් තිබුණොත් මේකෙන් අදහස් වෙන්නේ ස්ට්‍රින්ග් එකක් හදන්න මේ දිග තියෙන. එහෙනම් මගේ name කියන එකට ශ්‍රී ලංකා කියන කැරක්ටර්ස් 8ක් තියෙනවා. එහෙනම් එයා මොකද කරන්නේ? යට මුකුත් ස්පේසස් නැතුව ඉස්සරහට එයා print කරනවා. හරි. 10ක් තිබුණොත් S වලට කලින් එයාගේ මෙතන තියෙන්නේ මම දැන් name නේ අරන් තියෙන්නේ මේකනේ විචල්්‍ය. විචල්්‍ය යගේ ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාව වල කැරක්ටර්ස් 8යි තියෙන්නේ. එයාට 10ක් හදන්න ඕනේ හින්දා එයා මොකද කරන්නේ? මුලටයි ස්පේස් දෙක තියන්නේ. මුලට ස්පේස් දෙකක් තියලා එයා ස්ට්‍රින්ග් එක හදනවා. ඇයි එයා 10ක් හදන්න ඕනේ 8කින්? එයාට කිව්වොත් ස්ට්‍රින්ග් එකට වඩා අඩු වගයක් හදන්න කියලා. 8ක් තියෙන එකෙන් 5ක් හදන්න කිව්වොත් එයා ඒක කරන්නේ නැහැ. එයා 8ම print කරලා දානවා. මේ වැඩ තුනෙන් වෙන්නේ ඒක. මම ඒකයි කිව්වේ. ඔය 2012 ප්‍රශ්නය මට මතක විදියට ඔය එකක් එන්න බලන්න ඔය 50 වෙනි ප්‍රශ්නේ අන්තිම ප්‍රශ්නේ ඔය 2011 ඔය වගේම ප්‍රශ්නයක් තිබුණා. ඒක ඉවර වෙලා ඒක කරලා නැති නිසා වෙන්න ඇති. ඒ වගේම ප්‍රශ්නයක් 2012 දීලා තිබ්බා MCQ 50 වෙනි එකට. 2011 තිබුණෙත් 50 වෙනියට මට මතක විදියට. 2012 තිබුණෙත් 50 වෙනියට. 50 වෙනිම ප්‍රශ්නය ඔය. හරි. සටහනක් දාගන්න මේකෙන් වෙන දේ Tamanට හැකියාව වලින් පොඩ්ඩක් සටහන් නෝට් එකක් දාගන්නනේ. මේක ලිව්වත් ප්‍රමාණවත් මම ඒ ටික ලියලා තියෙනවා මෙතන. ඉවර කරලා පළවෙනි ගානේ පොඩි හරි කොටසක් හදන්න උත්සාහ කරන්නනේ. පළවෙනි ගානේ පොඩි හරි කොටසක් හදන්න උත්සාහ කරන්න Python ගානක් තියෙන්නේ.
සේ බදාට පන්තිර විතරක් සම්බන්ධ වෙන කීප දෙනෙක් ඉන්නවා හොඳ පන්තිරෙන් නැති. වෙලාව පිළිබඳ ගැටලුවක් ගැන මට කියලාත් නැහැ. සඳ කරන්නේ තියරිම තමයිනේ. HTML ටික කරන්නේ PHP එක. දැන් ඒක ඉවර වෙන්නත් ළඟයි. හරි. පළවෙනි ප්‍රශ්නේ මම කරන්න යන්නේ. පළවෙනි එකේ පළවෙනි කොටස පහත් දැක්කෙන Python ලයිස්තුවේ ලිස්ට් එකක් මේ තියෙන්නේ. හරි. ඇති අගයන් වලින් වැඩිම අගය සෙවීමට find max නමින් Python ශ්‍රිතයක් ලියා දක්වන්න. ඔයගොල්ලෝ මේකේ තියෙන වැරද්ද හොයන්න එපා ඈ. මේක දැන් හදලා තියෙන විදිය වැරදි. මෙහෙම මේක හැදෙනවද? මේ තියෙන Python ලිස්ට් එක මැද්දේ තියෙනවනේ. ඒව හිතන්න එපා. ලිස්ට් එකේ තියෙන දේවල් ටික ඔයාලට තියෙනවා. 5 9 ඍණ 6 4.3. අගයන් අපිට තියෙනවා 5ක් 6ක්. ඒ 6න් වැඩිම අගය ගන්න ලිස්ට් එකක ගන්නලු මොකක්ද find max කියලා ශ්‍රිතයක්. එහෙනම් ශ්‍රිතය හදා ගන්න වෙනවනේ. ශ්‍රිතය හදාගන්න අපි def එකක් ලියනවා. def නම ඒගොල්ලෝ කියලා තියලා වෙන නමක් ඔයගොල්ලන්ට දාන්න බෑ. find max මම a කියලා මෙතනට දාන්නම්. a කියලා එකක් දාන්නම්. මෙතනට ඕන එකක් පැරාමීටර් එක විදියට ඕන එකක් දාන්න පුළුවන්. a b c නැත්නම් list ඕන එකක් දැම්ම හැකි. මම a කියලායි දැම්මේ. හරිද? ඊට පස්සේ 32ක් ලැබෙන්න ඕනේ අන්තිමේට. ඊට පස්සේ දැන් මේකට කෝල් කරන්න එපා. මේකට දැන් කෝල් කරන ටික අපිට ලියන්න අවශ්‍ය නැහැ ළමයි. ශ්‍රිතේ විතරයි ලියන්න කියන්නේ. අපි මේකට කෝල් කරලා ලිස්ට් එක මේකට පාස් කරනවා. a වලට පාස් කරනවා. ඒ තමයි දැන් පාස් කරාට පස්සේ ඒ ඇතුලේ තමයි ලිස්ට් එක තියෙන්නේ. හරි? ඒ ඇතුලේ තමයි ලිස්ට් එක තියෙන්නේ. දැන් මොකද කරන්න තියෙන්නේ? එක එක අරගෙන වැඩිම අගේ හොයාගන්නයි ඕනේ. මම මොකද කරන්නේ? ලියනවා for එකක්. for එකක් ලියනවා මම. for එකක් ලියනවා මම. I in A කියලා මම for එකක් ලියනවා. දැන් මොකද වෙන්නේ? A වල තියෙන අගයන් එකින් එක for loop එකේ I විචල්ලට ලැබෙනවා. පිළිවෙලින් ලැබෙනවා. මෙතෙන්ට අපි පාස් කරන අගය මේක ඔයගොල්ලෝ ලියන්න මේ ගානේ උත්තර ඉදිරිය ලියන්න අවශ්‍ය නැහැ. මම මේ දැන ගැනීම පිණිසයි ලියන්නේ. 5 9 ඍණ 6 4.3 ඔහොමනේ තියෙන්නේ. එතකොට i වල පළවෙනියට මෙයා ලැබෙනවා. i වල දෙවෙනියට මෙයා ලැබෙනවා. තුන්වෙනියට මෙයා, හතරවෙනියට ඔය විදිහට යනවා. මම මෙතන උඩ max කියලා ශ්‍රිතයකුත් විචල්යකුත් ආදේශ කරා මම ඒකට බිඳුව දාගන්න. max වලට බිඳුව ආදේශ කරගන්නවා මම උඩින්. මම මේක ඇතුලේ if එකක් ලියනවා. හරි? if එකක් ලියලා මම චෙක් කරනවා මේ විදියට. max කියන එක විශාලද a වල ඊට වඩා? මේ ටික අමාරුයි. max කියන විචල්‍ය අපි ගත්තු විචල්‍ය අගය වැඩිද බලනවා a වල ඊට වඩා. දැන් a වල i කියන්නේ පළමු වතාවේ ෆෝරන් වෙද්දී i වලගේ 5යි. එතකොට එයා චෙක් කරලා ගනී. හරි? චෙක් කරලා ගනී. එහෙනම් මෙහෙම ගන්නකො අනිත් පැත්තට ගන්නකො තව ලේසි. වැඩිම අගය හොයන්න තියෙන වෙලාවක් නෙමෙයි. අනිත් පැත්තට ගත්තා නම් තවත් ලේසි. ඊට පස්සේ max ආදේශ කරගන්නවා මම මේක වෙනවා නම් ළමයි වැඩිම එක ලිස්ට් එකේ තියෙන එකානේ. වැඩිම එක හොයාගන්න ඕන නම් ලිස්ට් එකේ තියෙන එක නම් වැඩිම අපි ගත්තු වගේ අඩුයි නම් මම මේකට ආදේශ කරගන්න ඕනේ ඒ වලයි. ඕක කැරකෙද්දි ලස්සනට බෑ වැරදි. මේක වැරදි.
සිතේ පාවිච්චි කරන්න බෑ. සිතේ පාවිච්චි කරන්න එපා. ඔයගලන්ට මැක්ස් කියන සිතයක් අපි හඳුනලා දීලා තියෙනවා. මම ඒක හඳුනලා දෙද්දිම කිව්වා. ඔයගලන්ට සිතයක් ලියන්න කියලා කිව්වොත් මැක්ස් ගන්න එපා. සිතය එයා Python වල හදලා තියෙන කෙනෙක් අපේ එක්කෙනෙක් නෙවෙයි. එයාව ගන්න එපා. අමුයෙන්ම අපිට සිතේ ලියන්න වෙනවා. හරි? ඒක අපිට විශේෂයෙන් සඳහන් කරලා නැහැ. නමුත් මැක්ස් කියන සිතේ භාවිතා කරන්න එපා මේ වෙලාවේ. කියන්නේ Python ඇතුළේම තියෙන සිතයක් තියෙනවා මැක්ස් කියලා එකෙන් වැඩිමගේ ලැබෙනවා තමයි. නමුත් මේ වෙලාවේ අපිට සිතේ අමුයෙන්ම ලියන්න වෙනවා. හරිනේ? මේක උනාට පස්සේ මේක කැරකෙද්දි බලන්න කැරකිලා ඉවර වෙනකොට මොකද වෙන්නේ කියලා. පළමු අවස්ථාවේ අයිවලාගේ 5යි මේක බිඳුවයි මෙහා 5යි මැක්ස් වලගේ ලැබෙනවා 5යි කියලා. ඊළඟ වතාවට යනවා 9 බලනවා යා මෙයාගේ 5යි මෙයාගේ 9යි. හරි. සත්‍ය වෙනවා. එහෙනම් මැක්ස් වලගේ ආදේශ වෙනවා 9යි කියලා. ඇයි? ඒ වලගේ ආදේශ වෙනවනේ මැක්ස්ට 9යි දැන් මැක්ස්. ඊළඟට ඍණ 6 ගන්නවා. දැන් මැක්ස් වලගේ 9යි මෙයා ඍණ 6යි. දැන් මොකද වෙන්නේ? මේක අසත්‍යයි ළමයි. මේක අසත්‍යින්ද මේ වැඩේ වෙන්නේ නැහැ. ඊළඟට යනවා. තාම එතකොට 9යි තමයි මැක්ස් වලගේ. ඊළඟට 4ට යනවා. 9යි 4යි. මේකත් වෙන්නේ නැහැ. මෙයාගේ වෙනසක් වෙන්නේ නැහැ. ඊළඟට බිඳුව. බිඳුවෙත් මේක අසත්‍යයි මේක වෙන්නේ නැහැ. ඊළඟට 3. මේකත් වෙන්නේ නැහැ ළමයි. අවසානයේ මැක්ස්ට ඉතුරු වෙන අගේ 9. මේක රිටර්න් කළ යුතුයි ඈ. මේක රිටර්න් කළ යුතුයි නැත්නම් වැරදි උත්තරේ. කවුද රිටර්න් කරන්නේ? 9 නෙමෙයි මැක්ස්. මැක්ස් රිටර්න් කරන්න ඕනේ. ඒ රිටර්න් කරන පේලිය for loop එක ඉවරලා තියෙන්න ඕනේ හරියටම. එච්චර අමාරු නෑ මේක ලිව්ව හැකි. for loop එක පිළිබඳ දැනුමක් තියෙනවා නම් අමාරු නෑ ලියන්න පුළුවන් නේ. ඔහොමයි එන්නේ. මෙහෙමයි එන්නේ නේ. මැක්ස් කියන සිතේ පාවිච්චි කරලා තිවංක මඩ වෙලා තිබ්බා සිතයක් ලියලා ඒකත් භාවිතා කරන්න එපා මේ වෙලාවේ නම් මෙන්න මෙහෙම ලියාගත්තොත් ඒත් හරි. වැරද්දක් කියන්නේ ඒක නොලියා ඉන්න තරමට හොඳයි. මෙන්න මෙහෙම find max කියලා දාලා ඊළඟට රිටර්න් කරන්න කෙලින්ම RETURN max කියන සිතේට මෙයා ඒ දානවා. මේක රිටර්න් වෙනවා. මේ සිතේ හරි ලේසි ලියන්න. ඒක ඇත්ත. නමුත් ඒක ලියන්න එපා මේ වෙලාවට සිතේ අපිට ලියන්න කියලායි තියෙන්නේ. max භාවිතා කරලා නැතුව max පාවිච්චි කරන්න එපා ඒ වෙලාවේ. max කියන්නේ Python වල තියෙන සිතයක් අපි හදපු එකක් නෙමෙයි හින්දා. උඩ එකයි හරි උත්තරේ. මේකයි හරි උත්තරේ. රෝම ඉලක්කම් දෙකට එන්න පුළුවන් ප්‍රමාණයට Taman තනියෙන් කරගත්තොත් තමයි හොඳ. මොකද ළමයි තත්ත්වය හරි නේද? රෝම ඉලක්කම් දෙකට යමු. රෝම ඉලක්කම් දෙකට යමු. රෝම ඉලක්කම් දෙකේ මෙහෙම තියෙනවා බලන්න. පහත දක්වා ඇති Python ක්‍රමලේඛනය සලකන්න. ඒකේ ඩික්ෂනරි ඩේටා කියලා විචල්යක් හදාගෙන තියෙන්නේ. ඒක ඇතුළට දාලා තියෙනවා ළමයි ප්‍රොඩක්ට්. ඒකට මවුස් කියලා ගයක් දාලා තියෙනවා. ප්‍රයිස් වලට 500ක් කියලා දාලා තියෙනවා. බ්‍රෑන්ඩ් වලට ප්‍රෝලින්ක් කියලා දාලා තියෙනවා. ඕක බැලුමට පේනවා ඩික්ෂනරියක් කියලා. දැන් අපේ ළමයින්ට ඕක බැරි වෙලාවක් දුන්නොත් එහෙම දැන් ඕක හරි ෂෝක් වැඩේ එහෙම දුන්නොත් එහෙම හම්බුනොත් මෝඩකම හින්දායි ඕක ලියා ගන්න බැරි වෙන්නේ. බැරිලාවත් මෙහෙම තිබ්බනම් ඔයගොල්ලෝ මොකද හිතන්නේ ඕක? මම ලියන එක බලන්න. මම ලියන එක බලන්න පොඩ්ඩක්. දැන් ඕකේ ඩික්ෂනරි ඩේටා කියලානේ තියෙන්නේ. DICT ඩික්ෂනරි කියලා ලියන්න අකුරු මොනවද ළමයි? IONARY ඩික්ෂනරි ඩේටා.
කියලා දාලා උතන දෙනවා product කියලා එකයි මම කෙටියෙන් ලියන්නේ ඒකට අගයයි price කියලා එකයි ඒකට අගයයි ඊළඟට කමාවක් දාලා ආපහු තියෙනවා brand කියලා එකයි ඒකට අගයයි මේක ඩික්ෂනරි එකක් නේ මේක ඩික්ෂනරි එකක් බව ඔයගොල්ලන්ට මතක් වෙන්නේ මේ නමෙන් මෙතන බැරි වෙලාවක් දුන්නොත් list කියලා list data කියලා දුන්නොත් අපේ ළමයි මොකද කරන්නේ ඉස්සෙල්ලාම තීරණය කරනවා ඔබ list එකක් මොන නම ගැන සැලකිලිමත් වෙන්න එපා නමට ඕන එකක් දාන්න පුළුවන් ඈ නමට ඕන එකක් දැම්ම හැකි මේක හදලා තියෙන විදිය බලන්න යුගල් පිටින් තමයි මේක තියෙන්නේ ජෝඩු තියෙන්නේ එහෙනම් මේක ඩික්ෂනරි එකක් ඒක තීරණය කරන්න එපා නම දිහා බලලා නම වරදින්න පුළුවන් සිරිතක් විතරයි තියෙන්නේ විචල්‍යක නම එයින් කෙරෙන කාර්ය හා සමාන විය යුතුයි කියලා සිරිතක් විතරයි තියෙන නීතියක් නැහැ එහෙනම් මේ නම වෙනස් වෙන්න පුළුවන් දැන් මේ වෙලාවේ නම් අපේ ළමයි හොයාගෙන තියෙන මේක ඩික්ෂනරියක් බව හොඳයි ඊළඟට කියනවා පහළ මෙහෙම කියනවා බලන්න A B C කියලා තුනක් තියෙනවා product යන්න මෙම විචල්යෙන් ඉවත් කිරීමට අදාළ Python විධානය product කියන එක ඉවත් කරන්න එහෙනම් මෙයයි අපිට අදහස් වෙන්නේ නේ මෙයයි අදහස් වෙන්නේ ඉවත් කරන්න ඕනේ බව එහෙනම් මොකද්ද ලියන්නේ del එකක් ලියන්න වෙනවා del එක ඇතුලේ මොනවද තියෙන්න වෙන්නේ del එක ඇතුලේ මොනවද තියෙන්න වෙන්නේ del එක ඇතුලේ මොනවද තියෙන්නට ඕනේ ඔව් del එක ඇතුලේ තියෙන්න ඕනේ dictionary data කියලා කොයිද ස්ථානය දෙන්න වෙනවා කීයක දෙන්න වෙනවා කීයක තමයි product දෙන්න එපා මෙතෙන්ට බිඳුවනේ product කියලායි දාන්න වෙන්නේ මෙතෙන්ට කීයකින් තමයි අපි ඔක අයින් කරන්නේ නේ කීයකින් තමයි අයින් කරන්නේ එහෙනම් product අයින් කරන්න ඕනේ නම් del ලිව්වා dictionary නම ලිව්වා ඒක ඇතුලේ දෙන්න අයින් කරන්න ඕනේ කීයක මොකද්ද කියලා කීයක තමයි මේ product price සහ brand කියන්නේ මේවා දෙන්න එපා ඒවා වැරදි ඒවා අගයන් විතරයි කී මේවා කී වලින් තමයි අගයන් එකතු කිරීම සහ ඉවත් කිරීම සිද්ධ කරන්නේ ඔය ඒ කොටස තනියෙන් කරන්න උත්සාහ කරන්නනේ B වලට එන්න B වල කියනවා මෙහෙම dictionary data යටතේ ඇති විචල්යෙහි දත්ත ඉවත් කිරීමට අදාළ Python විධානය dictionary data යටතේ ඇති විචල්යෙහි දත්ත ඔක්කොම අයින් කරන්න වෙන්නේ නැති මේ කියන්නේ නේ dictionary data යටතේ ඇති විචල්යෙහි දත්ත මොන විචල් අපිට කියලා නෑ මොකද්ද විචල්ය කියලා අපිට කියන්නේ විචල්යෙහි දත්ත කිව්වහම ඔය dictionary data යටතේ ඇති විචල්යෙහි දත්ත කියන්නේ ළමයි මුළු dictionary එකේම තියෙන දත්ත ටිකනේ අපි ඒක delete කරලා දැම්ම නම් හරිනේ නේද delete කරලා දැම්මොත් හරිද නැත්නම් dictionary එකම delete කරනවද නැත්නම් මොකද කියන්නේ දත්ත විතරයි අයින් කරන්න කියන්නේ නේ dictionary delete කරන්න එපා දත්ත විතරයි අයින් කරන්න කියන්නේ එහෙනම් මොකද කරන්න වෙන්නේ එකින් එක අයින් කරලා දාන්න එකින් එක අයින් කරන්න මම මේ මෙතන අඩුපාඩුවක් තියෙද කියලා මට ඔළුවේ නැහැ ඒකේ මොනවා හරි දත්තයක් දීලා තියෙනවද දන්නේ නැහැ ඇත්තටම මට හිතෙනවා ඔතන ඇත්තේ මොනවා හරි දැන් ඔය 500 mouse prolink ඔන්න වගේ අදහසක් වෙන්නද ඔතන තියෙනවා ඇත්තනේ අපි මේකට උත්තරේ ලියමු ළමයි ඇති යටතේ ඇති මෙන්න මේ විචල්ය කියලා හිතන්න නිකන් හිතනොත් 500 විචල්යෙහි දත්ත ඉවත් කිරීම සඳහා මෙතන 500 තිබ්බනම් මොකද වෙන්න ඕනේ 500 තිබ්බනම් මොකද වෙන්න ඕනේ ඔයගලන්ට ඔය ප්‍රශ්නේ හම්බ වෙන්නේ මෙහෙම dictionary data යටතේ ඇති 500 විචල්යෙහි දත්ත ඉවත් කිරීමට එහෙනම් 500 මෙන්න මේ කොටස ඉවත් කරන්න නම් කරන්න වෙන්නේ මොකද del කියලා ලියලා
dictionary data මෙතෙන්ට දාන්න එපා 500 මෙතෙන්ට දාන්න වෙන්නේ product කියලායිනේ product කියලා දාන්න වෙන්නේ මෙතෙන් product කියලා දාලා ඒක 500 කොටස අයින් කරන්න වෙන්නේ මම මේ ප්‍රශ්නේ අඩුපාඩුවක් ඇති කියලායි එහෙම කිව්වේ මුළු සේරම අයින් කරන්න ඕන නම් dictionary එකම delete කරන්න ඕන නම් කෙලින්ම del කියලා දාලා dictionary නම දෙන්න මැදට dictionary නම දෙන්න මැදට මේකෙන් වෙන්නේ මුළු dictionary එකම අයින් වෙනවා ඔක්කොම අයින් වෙලා යනවා එකින් එක ඉවත් කරන්න ඕනේ නම් key 3 වෙන වෙනම del යටතේ දෙන්න ඒව දැන් දන්නවනේ හරිද සර් ප්‍රයිස් නෙමෙයිද 500ට ප්‍රයිස් තමයිනේ කවුද ලියුවේ මේ ප්‍රොඩක්ට් කියලා ප්‍රයිස් තමයි අයින් කරන්න ඕනේ ප්‍රයිස් තමයි අයින් කරන්න ඕනේ 500 අයින් කරන්න ඕන ප්‍රයිස් කියන කී එකයි අයින් කරන්න ඕනේ කවුරු හරි දෙන ප්‍රොඩක්ට් කියලා ලියලා මෙතන වැරදිලා හරිද C කොටසට එන්න ළමයි මේ විචල්‍ය ශබ්දකෝෂය මකා දෙමින් ධාවනය කර මෙන්න මම ලියලම තියෙනවා මකා දමන්න ධාවනය කරන්න ඕනේ මේක මේ sorry මකා දමන්න ධාවනය කරන්න ඕනේ ඕක කෙලින්ම del දෙන්න dictionary data ඇතුලේ මුකුත් කී එකක් දෙන්න එපා මේකෙන් මුළු dictionary එකම අයින් වෙලා යනවා හරිද තුන්වෙනි කොටසට එන රෝමිලක්කම් 3 පළවෙනි ගානේ තුන්වෙනි කොටස පරිශීලක විසින් ඇතුළත් කරන අගයක් ප්‍රථමක බඩුම තමයිනේ ප්‍රථමක සංඛ්‍යාවක් දැයි පරීක්ෂා කිරීමට Python වැඩසටහනක් ලියා දක්වන්න. ඕන් ලියපල්ලකෝ. අපේ ළමයි ප්‍රථමක සංඛ්‍යා කියන එක වත් දන්නවද? ප්‍රථමක සංඛ්‍යාවක සීන් එක මොකක්ද ළමයි? කිරක් දන්නා නැතිනේ. ප්‍රථමක සංඛ්‍යාවක සිද්ධිය ඒ සංඛ්‍යාව බෙදෙන්නේ එකෙන් සහ m ප්‍රමාණයෙන් විතරයි. එකෙන් සහ m ප්‍රමාණයෙන් විතරයි ප්‍රථමක සංඛ්‍යාව බෙදෙන්නේ. අන්නේ ලක්ෂණ ටික ඔළුවේ තියාගෙන ලියන්න වෙනවානේ. primary numbers නේද? ඔව්නේ. ඔව්. කොහොමද ඔකට ලියන්න ඕනේ? දැන් අපි අවශ්‍යතාවය දන්නවනේ. අවශ්‍යතාවය දන්නවා එකිනෙක m ප්‍රමාණය වෙනුයි විතරක් බෙදෙනවා නම් හරි වැඩේ. ඒත් කොහොමද ළමයි එක්කෙනෙකු m ප්‍රමාණය විතරක් බෙදෙන අයව කියලා ගන්නෙ? මම නම් දන්නේ නැහැ ඔළුවට ආවේ නැහැ මොකොත්. ලිව්වද? ලියලා තියෙන උත්තරයක්. name එක තියාගෙන value එක delete කරන්නේ කොහොමද දානවා? name එක තියාගෙන value එක delete කරන්න බෑ. name එක කියලා කියන්නේ වා key එකට නේද? key එක තියාගෙන value එක delete කරන්න බෑ ළමයි. ක්‍රමයක් නම් තියෙනවා. value එක වෙනස් කරන්න එන. ඔයා තියෙන value එක වෙනුවට ආදේශයක් දාන්න. dictionary එකේ ප්‍රශ්නයක් එයා අහන්නේ value එක ඉවත් කරන්න මොකද කරන්න කියලා අහන්නේ. තියෙන key එක තියාගන්න ඕනේ. හිතන්න මගේ product කියලා key එකකුයි ඒකට අදාළ අගේ 500
A කියලා එකකුයි ඊළඟට මට මෙහෙම ඩික්ෂනරියේ වැලියු එකක් කීයක වැලියු එකක් තියෙනවා කියලා හිතන්න. එයා කියන්නේ කීයක තියාගෙන මේක අයින් කරන්නේ කොහොමද කියලා. එහෙනම් ඔයා මෙහෙම කරන්න. මේක අයින් කරනවා කියන්නේ මේක හිස් කරන්න වෙනවාට ඕනේ. මේ වෙනුවට අගයක් ආදේශ කරන්න. ප්‍රොඩක්ට් වෙනුවට අගයක් දෙන්න ඔයාට ඕන එකක්. හිස් තැනක්, නල් අගයක් වගේ එකක් දීලා දාන්න. එතකොට වැලියු එක චේන්ජ් වෙනවා එතන. ආදේශයක් දාන්න එතන. ඩිලීට් නොකර ආදේශයක් දාන්න. එතකොට අපිට ඔන්ලයින් ආපුවා ප්‍රොඩක්ට් වලට ඕන ආකාර ආදේශ කරගන්න පුළුවන්. ඒක නෙමෙයි ප්‍රශ්නේ නේ. ප්‍රථමක කේස් එකයි ප්‍රශ්නේ. අදහසක් නැහැ තාම. කොහොමද ළමයි කරන්නේ? පරිශීලක විදිහට ඇතුළත් කරනවානේ. අපි ඒ ටික දන්නවා. අපි ඒ ටික දන්නවා හා පුරා කියලා අපි ඒ ටික ලියාගෙන ඉමු පොඩේ. සිතයක් ලියන්න කියලා නෙමෙයි කියන්නේ වැඩසටහනක් ලියන්න කියලායි කියන්නේ. එහෙනම් මම සිතයක් නොලිය ලියනවා මෙහෙම. x කියලා එකකට මම ආදේශ කරනවා පරිශීලක විදිහින් ඇතුළත් කරන අගයක්. අගයක් කියලා ගනිද්දී අපිට ඒක මොන අගයක්ද කියලා ගන්න බෑනේ ළමයි. ඕනම අගයක් විය හැකිනේ. ඕනම අගයක් වෙන්න පුළුවන්. එතකොට අපි දැනට මේක int විදියට ගමුකෝ. input int input මම මෙතන ලියන්නම් please enter number. int අගයක් ආදේශ කරනවා කියලා හිතන්නකෝ x වලට. කොහොමද ළමයි මේක ප්‍රථමකද නැද්ද කියලා බලන්න මොකක් හරි ගණිතයේ ක්‍රමයක් තියෙනවද? එහෙම ඔළුවේ නෑ මගේ නම්. එකෙනුයි ඒ ගානුයි විතරක් බෙදෙන්න ඕනේ. වෙන නොබෙදෙන්න ඕනේ. වෙන නොබෙදෙන්න ඕනේ. එකෙනුයි ඒ ගානුයි විතරක් බෙදෙන්න ඕනේ. ඒ දෙක බලන්න පුළුවන් නේ. එකෙන් බෙදනවාද ඒ ගානෙන්ම බෙදනවාද කියලා බලන්න පුළුවන්. ඒ ගැන ගැටලුවක් නැහැ. අනිත් ඒවායින් බෙදනවද නැද්ද කියලා බලන්නේ කොහොමද? අපිට මෙහෙම කරන්න පුළුවන් ඕකට නේ. මෙහෙම කර හැකි අපිට. බෑ. හිර වෙන තැන්නේ. සර්ච් කරා නම් හොයාගත්ත හැකි හැබැයි. සර්ච් එකක් දැම්මම හොයාගත්ත හැකි. සර්ච් පාරක් දැම්මම හොයාගත්ත හැකි. දාන්නද බලන්න. කවුරුත් ලියපු අය ඉන්නවද? සර්. ලියපු අය කවුරුත් ඉන්නවද? නෑනේ. ප්‍රථමක සංඛ්‍යාවක් දැයි පරීක්ෂා කිරීම. ප්‍රථමකයි කියලා කියන්නේ එකෙනු ඒ ගානේ විතරක් බෙදනවා කියන එකනේ. නේද ළමයි? ජැක්සන් ජැකි මොකෙක්වත් මොකක්වත් කියන්නේ නැහනේ. ලැජ්ජයි මේක සර්ච් කරොත් නේද ළමයි? තව ටිකක් කල්පනා කරලා බැරි මිදන සර්ච් කරමු. කොහොමද එනවා ඇත්තේ? if එකක් ඇතුලේ ලිව්වොත් දැන් x එකෙන් බෙදිලා ප්‍රතිශත ලකුණෙන් ඉතුරු ගාන බිඳුවයි නම් එන්න හරි. සහ ඒ ගානෙන් බෙදිලා එනවා නම් අන්න ප්‍රධාන කොන්දේසි දෙක ගැලපෙනවා. ඊට පස්සේ තව එක කොන්දේසියක් ඕනේ නේද? බලන්න තව එක කොන්දේසියක් ඕනේ නේද?
ගණිතය දන්නේ නැහැ කියන්නකෝ බලන්න. ඕකේ. ලක්ෂණ ටික ප්‍රථමක සංඛ්‍යාවක ලක්ෂණ තමයි. ඇත්තම කිව්වොත් ඒකට ප්‍රථමක සංඛ්‍යාවට දැන් ප්‍රථමක සංඛ්‍යාව මොනවද ළමයි? දෙක ප්‍රථමකයි කියලා අපි සලකනවාද? මම නම් දන්නේ නැහැ ඒකනේ. තුන ප්‍රථමකයි. හරිද? තුන ප්‍රථමකයි, පහ ප්‍රථමකයි, හත ප්‍රථමකයි. 11 17 23 29 37 41 ඔන්න වගේ සංඛ්‍යා තමයි ප්‍රථමක සංඛ්‍යා කියලා කියන්නේ. ප්‍රථමක සංඛ්‍යාවල සාධක නේද? ෆැක්ටර්ස් නේද ළමයි නැත්තේ? ප්‍රථමක සංඛ්‍යාවල ෆැක්ටර්ස් නැත්තේ නේද? ඒ කියන්නේ දැන් 37 නිකමට හිතුවොත් 37 හදන්න පුළුවන් එකම විදිහ එක්වරක් 37 නේ. එක්වරක් 37 විතරයි 37 හැදෙන්න පුළුවන් විදිහ. 3 හැදෙන්න පුළුවන් විදිහ එක්වරක් 3 විතරයි. 5 හැදෙන්න පුළුවන් විදිහ එක්වරක් 5 විතරයි. 7 හැදෙන්න පුළුවන් එක්වරක් 7 විතරයි. ප්‍රථමක සංඛ්‍යාවක සාධක දෙක එක හා එම සංඛ්‍යාව විය යුතුයි කියන එක නේද අදහස? අපෝ එහෙම නේද ළමයි නැද්ද? එහෙම තමයිනේ. ප්‍රථමක සංඛ්‍යා මේකේ තියෙන අවුල ඕගොල්ලෝ ප්‍රෝග්‍රෑම් එක පැත්තකින් තියන්නකෝ. ප්‍රථමක සංඛ්‍යාව මොනවද කියලා දන්නේ නැහනේ. ඔවුලුනේ. හර්ෂ කියලා දිනව කියලා. ප්‍රථමක සංඛ්‍යාවක සාධක දෙක ප්‍රථමක සංඛ්‍යාවක් නම් අනිවාර්යෙන්ම සාධක තියෙන්නේ එකයි ඒ සංඛ්‍යාවයි විතරමයි. වෙන සංඛ්‍යා නොලැබිය යුතුයි. හරි? ලියන්නත් එපා මොකක් හරි නේ. මොකක් හරි එකක් ලියන්නත් ඕනේ. මොකක් හරි එකක් ලියන්නත් ඕනේ නේ. ඍණ ගණන් වල ප්‍රථමක සංඛ්‍යා නැහැනේ. මම ඒ හින්දා මේක අනිවාර්යයෙන් බිඳුවට වඩා වැඩි වී යුතු එකට වඩා වැඩි වී යුතු කියලා මම ලියන්නම්. if x විශාලයි 1 නම් විතරයි අපි මේ වැඩේ කරන්නේ. x විශාලයි 1 නම් විතරයි අපි මේ වැඩේ කරන්නේ. එකට වඩා අඩු වගයක් සඳහා අපි මේවා චෙක් කරන්නේ නැත. එකට වඩා වැඩි වී යුතුයි. ඒ කියන්නේ දෙකේ සිට අගයන් වෙන්නට ඕනේ. දෙකේ සිට අගයන් වෙන්නට ඕනේ. හරිනේ? එතකොට බලන්න මම ලියන්න උත්සාහ කරනවා 4 එකක්. 4 එකක් බලන් ඉන්න පොඩ්ඩක්. මේක වැරදි ඇති කොහෙන් හරි රන් කරලත් බලන්න. ලියමුද ඇත්තටම? මේක ලියාගෙන ඉමු කොනේ. 4 එකක් ලියන්න මම උත්සාහ කරනවා. හදලා තියනවා වගේ ඒවල තියෙන උත්තරයක්. හා ඔව් මගේ තොලුවට ගියේ මේ වගේ ක්‍රමයක් තමයි. මේකෙන් අහුවෙන්නේ නැද්ද තැනකදී? නම් ඔව් මේක ටිකක් අපි කරලා බලමු. නදුනි වල දෙන උත්තරයක් හොඳයි. අපිට මේක කරලම වැඩ කරවල මේ මෙතන ලියලම බලමු මේක. මේ 4 එක මට මේ විදිහට තමයි ලියන්න හිතුණා 4 එක. මගේ අවුල තිබ්බේ if එක කොහොමද ලියාගන්නේ කියලා. මේකෙන් සම්පූර්ණ වෙනවද? බලමුකෝ. මෙහෙමයි ලියන්න කියලා මේ යෝජනා කරන්නේ 4 එකක් ලියනවා ඉස්සෙල්ලාම රේන්ජ් මේ 4 එකක් මොකක් හරි විචල්යක් ගන්න 4 එක ලියා ගන්න I in range මම ගන්නවා ළමයි සාධක එන්න ඕනේ දෙකේ ඉඳලානේ
අන්න එතන තමයි මෙතන තියෙන කේස් එක නේ. දෙකේ සිට මම ගන්නවා මෙහෙම. දෙකේ සිට x වෙනකම් ගන්නවා. දෙකේ සිට x වෙනකම් මම ගන්නවා රේන්ජ් එක දුවන්න. එකින් එක තමයි වැඩි වෙන්නේ. හරි. if එකක් ඇතුලේ ආපහු චෙක් කරනවා මම. if එකක් ASCII චෙක් කරනවා මෙහෙම. මේ අපි දුන්නේ x බෙදලා කාගෙන්ද i වලින්. i වලින්. i කියන්නේ ළමයි දෙකේ ඉඳලා ඉස්සරහට දිවෙන එක්කෙනානේ. බෙදලා මම මේක බලනවා සමානයි බිඳුවද කියලා. ඒ කියන්නේ මෙහෙම වුණොත් මේක බිඳුවට කොයි වෙලාවක හරි සමාන වුණොත් සාධක තියෙනවානේ. එහෙම නේද හිතන්න වෙන්නේ. මම දෙන්නේ 20 කියලා හිතන්න. මම දෙන්නේ 17 කියලා හිතන්න. මම x දෙන්නේ 17. 17 වැඩි එක මේක true වෙනවා. ඊළඟට මම මේක දුවන්න ඕනේ 17 වෙනකන්. දෙකේ ඉඳලා 17 වෙනකන්. හරිද? ඊට පස්සේ මම මේක බෙදාගෙන යනවා 17 දෙකෙන් බෙදනවා. තියනවද නැහැ. ඊළඟට 17 තුනෙන් බෙදනවා. නැහැ. 17 හතරෙන් බෙදනවා. නැහැ. හරි ළමයි ගානට මුගෙන් නතර වෙනවා. හරි. මුගෙන් එන්න කලින් මේක නතර වෙනවනේ. හේතුව අපි එක්ස්ට්‍රා කලින් එකාගෙන් මේක 16න් නතර වෙනවා ළමයි. 16න් බෙදීමෙන් නතර වෙනවා. කොයි වෙලාවක හරි මේක එරර් වෙනවා. නැත්තම් එරර් එන්නේ නැහැ. අපි ලොජික් එරර් එකක් එනවා. අපි දාන තර්කය වරදිනවා. මෙතන හරියටම 17න් බෙදුනොත්. for එක ලියලා තියෙන විදිහට 17න් බෙදෙන්නේ නැහැ. 17 මෙතන 17 එන්නේ නැහැ. ඇයි හේතුව? මූ දුවන්නේ 17 මම මෙතෙන්ට දුන්නොත් 16 වෙනකම් විතරයි. ඒ කියන්නේ අයිට ගන්න පුළුවන් වැඩිමගේ 16. අන්තිමේට මූ චෙක් කරන්නේ 17 16න් බෙදලා ඉතුරු තියනවාද? නෑනේ ළමයි. හරි. මේක හරි. මෙතන ලේසියෙන් ගොඩයයි කියලා එහෙම ඔළුවේ තිබුණේ නෑ. නදුලි තමයි කියලා ලියුවේනේ. මෙහෙමනම් මම කියනවා මේකට මට බූලියන් එකක් දාගන්න වෙයිනේ. බූලියන් එකක් දාගන්න වෙයි. නැත්තම් මම කියනවා රිටර්න් කරනවා මෙතන. RETURN return prime number. else එකේ මම රිටර්න් කරනවා මේක අපොයි. එහෙම රන් කරන්න ගියොත් නම් මේකේ එක වතාවක් මේකට එන්නේ නැත්තම් මේකට else එකක් ඕනේ නැහැ. else එකක් නොදායින්. else එකක් නොදායින්. ඒකට prime number එකක් නෙවෙයි නම් බෑ ළමයි මේකට boolean එකක් දාන්න වෙනවා. boolean එකක් දාන්න වෙනවනේ. boolean එකක් දාන්න වෙනවා. දැන් හිතන්න මෙයා වැඩ කරන්නේ නැති ඕනම වෙලාවක else එක වැඩ කරන්න වෙනවනේ. else එක වැඩ කරන්න වෙනවා. else එක වැඩ කරද්දී නෑ මෙහෙම කරමු. else එක වැඩ මෙහෙම කරමු. මෙයාට මුකුත් නොදා මම මෙතෙන්ට දානවා. මම උඩ හදා ගන්නවා විචල්යක් උඩින්ම value කියලා එකක් හදා ගන්නවා මම. ඒ value එක ඇතුලේ boolean එකක් තමයි මම ගබඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ. value කියලා එකක් මම උඩ හදා ගන්නවා. value සමානයි මම ඉස්සරහට දානවා false. value එක මගේ ඉස්සලාම false. මෙතෙන්ට ආවාද කොයි වෙලාවක හරි මම value එක මොකද කරන්නේ? true කරනවා. true කරලා මේක මම මොනවා කරලා දානවද? break කරනවා. loop එක break කරනවා. ඒවලා තියෙනවනේ. මේකේ තියෙන අවුල මේ for එක run වෙන හැම වෙලාවකම
එයිද for එක රන් වෙන හැම වෙලාවකම එයිද this is prime not prime number කියලා එයිද මං කියන්නේ අහන්නේ එක this is නෑ බෑ ඔයාට එක වතාවක් මේක අවුලක් තියෙනවා දැන් මේක එක වතාවක් හරි මේක true නොවි else part එකට ගියොත් එතනින් break කරන්නේ ඇයි break කරන්න වෙන්නේ මේක true වෙන වෙලාව විතරයි නම් අර වෙලාවේ break මේක ටිකක් අමාරුයි ටිකක් මේව එකක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ විභාගෙට ඒ හින්දා මේ ටිකක් ඉහළම පොඩක් අමාරු සීන් එකක් මේකේ තියෙන්නේ හරි ටිකක් අමාරුවෙන් හරි තේරුම් ගන්න බලන්න මේ කියන දේ ප්‍රෝග්‍රෑමින් වලත් ටිකක් ඔයාලගේ මට්ටමට වඩා එහා ගිය දේවල් ටිකක් මේක ඇතුලේ තියෙනවා හරි දැන් මට ඕනේ කරලා තියෙන ළමයි මේක true වුණොත් නතර කරලා එක සාධකයක් හරි තියෙනවා නම් ඒක ප්‍රථමක නෙමෙයිනේ මේක නවත්තලා බ්‍රේක් කරලා දාන්න ලූප් එක මේක නොවෙනවා නම් ලූප් එක නතර කරන්න එපා ඒක රන් වෙන්න දෙන්න මට පේන්නේ මේකේ වෙලා තියෙන්නේ this is not prime number කියලා ඇවිල්ලා තියෙන එක බ්‍රේක් කරලා තියෙනවා එතකොට error message එක නේද මේ වැරදි error message එක වැරදි නේද x සමානයි බිඳුව වුණොත් නේද මෙහෙම වුණොත් prime number එකක් අන්න එහෙම ප්‍රශ්නයක් තියෙනවානේ මම මාරු කරාද එතකොට සාධක තියෙනවනේ ළමයි මේකේ අදහස සාධක තියෙනවා ඔව් මටයි පැටළුනේ මෙහෙම වුණොත් සාධක තියෙනවා සාධක තියෙන හින්දා එතකොට ප්‍රයිම් නම්බර් එකක් වෙන්නේ නැහැ මම මේකේ අනිත් පැත්ත දාන්නම් කොහමද කෝඩ් දාන්නේ සාධකයක් තිබේ නම් සාධකයක් තියෙනවා නම් ප්‍රථමක වෙන්නේ නැහනේ සාධක තියෙනවා නම් ප්‍රථමක වෙන්නේ නැහැ ඔව් සාධක තියෙනවා නම් ප්‍රථමක වෙන්නේ නැහැ එකක් තිබ්බනම් ඇති එක සාධකයක් තිබ්බනම් ඇති ප්‍රථමක වෙන්නේ නැහැ හරිද එහෙනම් මම උඩ මෙතන චෙක් කරා නම් හරි නේද මෙතන if එකක් දාන්න වෙනවානේ මගේ if ගන්නට ඉවරනවාද බලන්න මේ if එක මෙතන if එක හරි if එක මගේ value එක මේක true not මම මොකද කරන්නේ print කරනවා not prime number හරි else එකේ print කරනවා prime number බලන්න මේකෙන් වෙන දේ පැහැදිලි වුණාද කියලා මේ එකම එක ප්‍රෝග්‍රෑම් එකක් ලියලා තියෙන්නේ නේ මම ආයිත් කියන්නම් මේකෙන් වෙන දේ මේ බලන්න ආයෙත් කියන්නම් මේකෙන් වෙන දේ මම x වලට ආදේශ කරගන්නවා ළමයි මට ප්‍රථමකද නැද්ද කියලා හොයන්න ඕන අගය ආදේශ කළා මම බලනවා එක x එකට වඩා වැඩිද හැම වෙලාවෙම අපි චෙක් කරන්න ඕනේ ඕක එකට වඩා අඩු වෙන අගයක් දුන්නොත් ඒක වැරදි අගයක් විදිහට අපි නම් කරනවා ප්‍රථමක සංඛ්‍යා එකට අඩු වෙව නැහැ හරි ඊට පස්සේ for loop එකක් run කරනවා ළමයි මම i කියන විචල්්‍ය භාවිතයෙන් දෙකේ සිට අර අගය වෙනතුරු අර අගයට එකක් පහළ අගය වෙනතුරු හරිද ඊට පස්සේ මම if එකේ චෙක් කරනවා මෙන්න සාධකය හොයන විදිහ x 17 මම මේ වෙලාවේ මේ අගය ගන්නේ 17යි කියලා 17 බෙදනවා දෙකෙන් ඉතිරි බිඳුවද නැහැ 17 බෙදනවා 3ෙන් ඉතිරි බිඳුවද නැහැ 17 බෙදනවා 4ෙන් ඉතිරි බිඳුවද නැහැ 17 බෙදනවා 5ෙන් ඉතිරි බිඳුවද නැහැ ඔය විදිහට බෙදාගෙන ගියාම අන්තිමේට 16න් බෙදන්න දෙනවනේ මට 16න් බෙදන්න එනකන් මේක true වෙන්නේ නැහැ ළමයි එක වතාවක්වත් මෙතෙන්ට එන්නේ නැහැ ඒ හින්දා value එක true වෙන්නේ නැහැ කොයි වෙලාවකවත් එහෙනම් if value එක true වුණොත් විතරයි මේකේ පෙළිය වැඩ කරන්නේ. ඔයගොල්ලන් මේක if එක ලියා ගන්න ඕන නම් මෙහෙම ලියන්න.
කමක් නැහැ ඒකට. මේක true ද කියලා ඔහොම බලන්න. අරක නිකන් value එක විතරක් තියෙනකොට තේරෙන්නේ නැහැ වගේ නම් value සමානයි true ද කියලා බලන්න. මේම ලිව්වත් එකයි. කොයි වෙලාවහරි true වුණොත් not prime number. මෙතෙන්ට ආවොත් prime number එකක් නෙමෙයි. කොයි වෙලාවත් මෙතෙන්ට ආවේ නැත්තම් for loop එක run වෙවි අන්තිමේට නිකන් යනවා. print වෙනවා. එක වතාවකවත් මේක run නොවුනොත් value එකේ වෙනසක් නැහැ. යා false මයි. false නම් මෙයා වැඩ කරනවා prime number කියන. බලන්න මෙතෙන්ට මම 17 වෙනුවට 20 ආදේශ කරලා බලන්න. 20 නෙවෙයි අඩු වගේක් ගන්න 10 ආදේශ කරලා බලන්න. 10 ආදේශ කරලා බලමු. වැරදි නෑ 10 ආදේශ කරලා බලන්නම් මම. එහෙනම් මෙතෙන්ට යන්න ඕනේ 9 වෙනකන් ළමයි. 2 සිට 9 වෙනකන් යන්නට ඕනේ. මෙතන චෙක් කරන්න 9 2කින් බෙදලා ඉතිරි 30ද? පොඩක් ඉන්න. නමය දෙකෙන් බෙදලා ඉතිරි 30ද? මෙතෙන්ට එන්නේ නැහැ බිඳුව නෙමෙයිනේ. ඉතිරි බිඳුවද කියලායි බලන්නේ. හරි. ඒක වෙන්නේ නැහැ. ඊළඟ වතාවටත් යනවා. 9 3ෙන් බෙදලා ඉතිරි බිඳුවද? අන්න හරි. 9 3ෙන් බෙදලා ඉතිරි බිඳුවයි ළමයි. 9 3ෙන් බෙදලා ඉතිරි බිඳුවයි. නේද? 9 3ෙන් බෙදලා ඉතිරි බිඳුවයි. 9 නෙමෙයි මෙතන 10 ගන්න වෙන්නේ නේ. sorry. පළවෙනි වතාවෙම හරියනවනේ ළමයි මේක මෙහෙම තිබ්බොත්. මෙතෙන්ට 9 කියන්නේ මූ ගන්න අන්තිමගේනේ. ඒක ඇත්ත. නමුත් x යාගේ 10යිනේ. x කෙලින්ම මෙතන තියෙන i වලගේ පළවෙනියගේ දෙකෙන් බෙදපු ගමන්ම 10 බෙදීම 2 ඉතිරි නෑ. මේක true වෙනවා. 10 කියන එක එතකොට prime number එකක් නෙමෙයි කියලා එනවා. මේක වැඩ කරලා බැලුව හැකි හරියට. මේක ඕගොල්ලන්ට සමහර විට එනවනම් මේ program එක දේවි. මේක අතින් ලියන්න කියලා නම් හම්බෙන්නේ නෑ. එච්චර සංකීර්ණ එකක් හම්බෙයි කියලා හිතන්න බෑ. තියෙන පොඩි පරාසය ඇතුලේ. ඔහොමයි ලියවෙන්නේ ඕක. ටිකක් ලොකුයි program එකනේ. ටිකක් ලොකුයි program එක. ශවින්දා ඉන්නවද කියලා තමයි මම බැලුවේ. ඉන්නවනේ. අදහසක් තියෙනවා නම් කියන්න පුළුවන්. ඔය පළවෙනි ගානයි ඔය ඉවර උනේ. පළවෙනි ගාන ඉවර උනේ. දෙවෙනි ගානට කලින් මම තුන්වෙනි ගානයි හදන්න යන ඩේටාබේස් ගානක් තියෙනවා. දෙවෙනි ගාන ඊට පස්සේ හදන්නම්. ඩේටාබේස් ගානට එන්න. ඩේටාබේස් ගානට එන්න. ඩේටාබේස් ගාන ඉක්මනට කරගන්න පුළුවන් වේවි නේද? ද Python ගාන හදලා ඉමුද? ඩේටාබේස් එක කරලා ඉමුනේ. ඒකට අංක 1 කියලා වැටලා තියෙන කමක් නැහැ. බලන්න පළවෙනි ගාන. පළවෙනි නෙමෙයි. මේකට 3 එන්න ඕනේ. හරි. 3. මම එක හැදුවා අන්තිමටම තියෙන ගාන විස්තර කරා. තව මේක ඇතුලේ ගණන් දෙකක් තියෙනවා. වචනා ගණන් දෙකක්. දෙවෙනි ගාන කරන්නේ නැතුව මේ තුන්වෙනි එකට ආවේ. පාත් දැක්වුණිය පොත්හලක භාවිතා කරන දත්ත සමුදායක වූ book හා publisher වන සම්බන්ධක වගු දෙකක්. වගු දෙකක් ගැනයි මේ කියලා තියෙන්නේ. සම්බන්ධක වගු දෙකක්. book කියන වගුවයි publisher කියන වගුවයි. ඒකේ බලන්න සම්බන්ධ වෙන විදිහ book ID එක pub ID එක සම්බන්ධ වෙන විදිය ඔයගලන්ට තේරෙනවා ඇති. book කියන table එකේ primary key එක book ID එක. publisher කියන table එකේ primary key එක pub ID එක. book table එකයි publisher table එකයි සම්බන්ධ වෙන්නේ pub ID එකෙන්නේ. එහෙනම් foreign key එක තියෙන්නේ මොන වගුව අස්සේද? මේ වගුව අස්සේ. book වගුව අස්සේ foreign key එක තියෙන්නේ. ආගන්තුක ඇතුළේ තියෙන්නේ book වගුව අස්සේයි ඈ. ප්‍රාථමික ඇතුළු දෙකකුත් තියෙනවා වගු දෙකට. හරිනේ?
එක වගුවක ප්‍රාථමික යතුරක් තවත් වගුවක ආගන්තුක යතුර වේ ගැලපෙනවා ඒ කතාව. මේ ප්‍රශ්නේ දිහා බැලුවා. ඊළඟට බලන්න එක පළවෙනි රෝම ඉලක්කමෙන් අහනවා පබ්ලිෂර් වගුවේහි ප්‍රාථමික යතුරු සඳහන් කර පැහැදිලි කරන්න. පබ්ලිෂර් වගුවේහි ප්‍රාථමික යතුරු සඳහන් කර පැහැදිලි කරන්න. පබ්ලිෂර් වගුවේහි ප්‍රාථමික යතුරු වෙන්නේ pub id එක. පැහැදිලි කරන්න කියන්නේ ඉතින් මොකද? pub id එකෙන් row වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් කියලා ලියුණා නම් ඇති. pub id එකෙන් row වෙන වෙනම හඳුනා ගන්න පුළුවන් කියලා ලියුණා නම් ප්‍රමාණවත් නේ. එතකොට මම මේ ඉන්නේ ගානක් උඩින් ඇවිල්ලායි මේ ඉන්නේ අනිත් ගානට. නේද ළමයි? ඉක්මන් කරමු. 3 රෝම ඉලක්කම් 1 pub id එක තමයි උත්තරය. ඒකට හේතුව pub id මගින් වගුවේහි රෙකෝඩ අනන්‍යව හඳුනාගත හැක. ඔන්න රෝම ඉලක්කම් 1ට උත්තරය. ඒ කියන්නේ මේකට. හරි. රෝම ඉලක්කම් 2කටත් එන්න ඔය ගාවම. රෝම ඉලක්කම් 2කටත් එන්න ඔය ගාවම පහත SQL වගන්තිය දෙස වගන්තීන් ඉහත දත්ත සමුදාය මත ක්‍රියාත්මක කළ විට ලැබෙන ප්‍රතිදානය ලියන්න. අපිට කියනවා ප්‍රතිදානය ලියන්න කියලා ඔය SQL එක run කළොත් බලන්න එකේ තියෙන දේවල් select book.title book.quantity publisher.city. එතකොට මේකේ පොඩි නමක් පාවිච්චි කරලා තියෙනවා කුඩා නමක් පාවිච්චි කරලා තියෙනවා ටේබල් එක හඳුන්වන්නනේ. ඒ ටේබල් එකේ නම තමයි එකට යොදාගෙන තියෙන්නේ. book.title කියන්නේ මෙයා. book.quantity කියන්නේ මෙයා. quantity කියන්නේ අකුරු වැරදි මං හිතන්නේ මේ දෙකේ අකුරු වෙනස් තියෙන්නේ කමන්නේ. publisher.city කියන්නේ මෙයා. select වෙන්නේ ওই තුන විතරයි. හරිද? from book publisher book table එක නෙවෙයි publisher table එක නෙවෙයි ඔය ටික select කරන්නලු. where book.quantity විශාල හෝ සමානයි 40යි. book.quantity එක විශාල හෝ සමානයි 40 වෙන. මේකට මේකේ quantity එක 40ට වඩා වැඩි වෙන ටික තෝරගන්නනේ. මේක ගැලපෙනවා, මේක ගැලපෙනවා, මේක ගැලපෙනවා. 40ට සමාන වෙන්න පුළුවන් හින්දා අන්තිම රෝ තුන ගැලපෙයිනේ. හරිද? තවත් කියනවා publisher.name එක ඔන්න ඔය කියන නම එහෙම නම නෑනේ. තියෙනවා. මේ තියෙන්නේ. හරි. මෙන්න මේක වෙන්නත් ඕනේ ළමයි. publisher.name ඔය කොන්දේසි දෙකම වෙන්නත් ඕනේ. බලන්න ටේබල් එක සම්බන්ධ කරලා තියෙන foreign key එක ඒගොල්ලෝ දාලා තියෙනවා. book.pubid සමානයි publisher.pubid. මොනවද දෙන්නේ ඔකට ප්‍රතිදානයට? ටේබල් එකක් එන්න ඕනේ ප්‍රතිදානයට. මෙන්න ටේබල් එක. ටේබල් එකේ empty set එකක් නෙමෙයි නේද? එකක් හරි තියෙනවානේ. බලන්න මෙන්න මේ කොන්දේසියට අනුව and එකේ තියෙන මෙන්න මේ ව්‍යා එකේ මුලින්ම තියෙන මේ කොන්දේසියට අනුව මෙන්න මේ තුන් දෙනා සිලෙක්ට් වෙන්න ඕනේ. නමුත් අපිට තියෙන ගැටලුව දෙවෙනි කොන්දේසියට අනුව publisher name එක මෙන්න මේ නම තියෙන්න ඕනේ. publisher name එක මේ නම තියෙන්නේ S.12 විතරයි. S.12 කියන්නේ මෙන්න මෙයා විතරයි. වෙන ආගයක් මේකේ එන්නේ නැහැ. හේතුව මෙතන and එකක් දාලා තියෙන්නේ. and එකක් දාලා තියෙන හින්දා title වෙනුවට එන්නේ book.title. මෙතන එන්න ඕනේ book.title කියලා. මෙතන එන්න ඕනේ book.publisher. quantity කියලා. අන්තිමේට එන්න ඕනේ publisher.city කියලා. book title එක එන්න ඕනේ මම මේ S.12 විතරයි තෝරගන්නේ මේ වැඩෙන්. S.12 විතරයි මට ලැබෙන්නේ හේතුව and කොන්දේසි දෙකම ක්‍රියාත්මක වුණාම S40ට සමාන හෝ වැඩි තුනක් ආවට අර publisher name එක අරකට සමාන ඒවා තියෙන එකයි. එහෙනම් මට එන book title එක ඉස්සෙල්ලාම foundation mathematics කියන එකනේ. foundation mathematics මම කෙටියෙන් mathematics කියලා ලියන්නම්.
ඊළඟට quantity එක 46යි ළමයි. publisher city එක ලන්ඩන් නේ. ලන්ඩන්. ඔච්චරයි එන්නේ. ඔය ටේබල් එකේ join කරලා තියෙන්නේ. සාමාන්‍ය inner join එකක් ඔය තියෙන්නේ. හරි. ඕකෙන් එනවා ප්‍රතිඵලය ওই විදියට. හම්බුන්නේ නැහැ ගොඩ කාලෙකින් ඔයගේ ප්‍රශ්නයක් නේ. ඔන්න හම්බුණා. ඔය දෙවෙනි එකට උත්තරේ. වෙන රෝස් එන්නේ නැහැ මේකට. ඒකින්ද ඉර මෙතනින් ගැව්වොත් කමක් නැහැ ඉවර වෙන ඉරනේ. හරිද ළමයි? ඔය දෙකට උත්තරේ. ඔන්න ලියා ගන්න තුන්වෙනි එකට එන්නනේ. තුන්වෙනි එකට එන්න. තුන්වෙනි එකට එන්න. තුන්වෙනි එක කියනවා මෙහෙම වගුවට පහත දත්ත ඇතුළත් කර ගැනීම සඳහා අවශ්‍ය SQL කේතයන් ලියන්න. මොන වගුවටද? ඉතින් ප්‍රශ්න නම් ඉවරයි. book ID එකයි title එකයි pub ID එකයි quantity එකයි. අපිට කියන්නේ book ID එකයි title එකයි pub හරි. මේ ටික ලියන්නනේ තියෙන්නේ. එන ගොන් මේක ලේසි. ලියන්න තනියෙන්. මම නම් ලියන්නේ නැහැ ඕක. ලියන්න තනියෙන්. මේකවත් ලියන්න තනියෙන්. insert into එකක් ලියන්න table එකේ නම values කියලා column 4 ලිව්වත් කමක් නැහැ. column 4 ලියන්නනේ. වඩා හොඳයි ලියන එක. column 4 ලියන්න. මම නම් ලියන්නේ නැහැ ඒක. සර්. ඔව් සර්. කියන්න. කියන්න සවින්දා. අයබෝන්. insert into එකක් ලියන්න තනියෙන් නේ. insert into එකක් තනියෙන් ලියන්න. insert into මොන values book values book මේකේ value ටික column ටික මම නකුළු කරන්නම් book ID එක කමා title එක කමා pub ID එක කමා quantity එක values මොනවාද values එන්න ඕනේ book ID එකට එන්නේ B.345 B.345 එකක් ඊළඟට title එක mobile usability අනේ වන්ද මොනවද කියලා අපි ලියාගෙන යන් තියෙනවනේ S.55 මේ quantity එක සඳහා නම් int එකක් ලියන්නනේ තව දාන්න එපා උඩට ඔන්න මගේ මේ කෝරි එක ලිව්වා ඔච්චරයි එන්නේ ප්‍රශ්න ඉවරයි එතනින් කරන්න බැරි වුණා Python ප්‍රශ්නෙට එන්නනේ කරන්න බැරි වුණා Python ප්‍රශ්නෙට එන්න දැන් කරන්න බැරි වුණා Python ප්‍රශ්නෙට එන්න උත්තර ලියන්න වෙලාවක් තියෙනවා විනාඩි 5ක් විතර ඕකට නිකන් ඉන්න එපා පුළුවන් අකුර හරි ලියන්න තනියෙන් ආයෙ ලියන්න මේ වෙලාවක් එන්නේ නැහැ insert into එක මම ලියලා තියෙනවා දෙවෙනි ප්‍රශ්නයට එන්න එක අමාරු නෑ උඩ එක තරම් අමාරු නෑ දෙවෙනි ප්‍රශ්නය Python ක්‍රමලේඛන භාෂාවේදී mutable සහ mutable දත්ත ප්‍රරූප වෙන වෙන වශයෙන් දක්වන්න කියලා කියනවා ලේසි එක ලිව හැකි ලියන්නනේ ක්‍රමලේඛන භාෂාවන් භාවිතයේදී මොඩියුල භාවිතයේදී එම භාෂාව සංවර්ධනය කරන ආයතනයට සහ පරිශීලකයන්ට අත්වන වාසි දෙකක් පැහැදිලි කරන්න. ස්ථානීය සහ විශ්වවිද්‍යාල යන පද හඳුන්වන්න විස්තර කරන්න. Python ක්‍රමලයේදී loop තුල භාවිත වන break සහ continue පද විස්තර කරන්න. while සහ for loop දෙආකාරයේ ආකාර දෙකෙන්ම 1 සිට 25 දක්වා ඔත්තේ සංඛ්‍යා ප්‍රදාන කිරීමට අදාළ කේත වෙන වෙනම ලියන්න. ලේසි ඕක. තීරි කොටස්නේ වැඩිපුර අහන්නේ. තීරි කොටස් අහන්නේ වැඩිපුර.
Sir. Immutable, mutable. Immutable කියන්නේ වෙනස් කරන්න බැරි ඒවා. Immutable ඒවා මොනවද? String immutable, tuple immutable, set immutable. Mutable වෙනස් කළ හැකි ඒවා තියෙනවා. Dictionary එකක්. Dictionary. ඊළඟට list ජනප්‍රියම එක්කෙනා. මේවට උදාහරණයි මේ ලියලා තියෙන්නේ. උදාහරණයි මේ ලියලා තියෙන්නේ නේ. ඔය දෙකේ A කොටසේ රෝම ඉලක්කම් 1 සඳහා උත්තරේ. දෙවෙනි එක අහනවා ක්‍රමලේඛන භාෂාවක් භාවිතයේදී මොඩියුල භාවිතයේදී. ඒක වැරදිලා නෙමෙයි භාවිතයේදී දෙකක් එන්න ඕනි තමයි. එම භාෂාව සංවර්ධනය කරන ආයතන සහ පරිශීලකයන්ට ඇති වාසි දෙකක්. මොඩියුල කියලා කියන්නේ මේවට. මෙහෙම හිතුවොත් මගේ මුළු මෘදුකාංගයේ අස්සේ මොඩියුල් තියෙනවා 4ක්. මොඩියුල් තියෙනවා 4ක්. හරිද? ABCD කියලා මොඩියුල් 4ක් තියෙනවා. සංවර්ධනය කරන ආයතනයට මේකෙන් වාසි මොනවද? මේ එක එක කොටස් සංවර්ධන කණ්ඩායම් වලට වෙන වෙනම පවරන්න පුළුවන්. ඒක පළවෙනිම වාසිය කා සඳහාද සංවර්ධන ආයතනය සඳහා. මේ මොඩියුල් ටික එකහ වුණාම තමයි ළමයි මුළු මෘදුකාංගය හැදෙන්නේ. එතකොට මොකද කරන්න ඕනේ? A කොටස එක කණ්ඩායමකට දෙනවා. B කොටස තව කණ්ඩායමකට දෙනවා. C කොටස තව කණ්ඩායමකට, D කොටස තව කණ්ඩායමකට. වෙන වෙනම කණ්ඩායම් වශයෙන් පළවෙනි එක එතකොට ලියන්න වෙනවා මෙහෙම. Nanti gara-gara ini. හරි. එතකොට සංවර්ධන ආයතනයට තියෙන වාසියක් එකක් පළවෙනි වාසිය එක් මොඩියුල් වෙන වෙනම කණ්ඩායම් වලට පවරලා සංවර්ධනය කර ගැනීමේ හැකියාව. ඒ පළවෙනි එක. දෙවෙනි එක යම් දෝෂයක් ඇති වුණොත් ඒ කොටස විතරක් ඉවත් කරගෙන ඒ දෝෂය හදා ගන්න පුළුවන්. ඒ කොටසේ දෝෂයක් තියෙනවා නම් ඒ කොටස අපි පද්ධතියෙන් ගලවලා අයින් කර ගන්නවා. ඊටු කොටස් ටික වැඩ කරනවා ළමයි. අර කොටස ගලවලා අයින් කරලා වැරදි හදාගෙන ආයෙ ඒ කොටස දානවා. හරි. ඒකට කෙටියෙන් කිව්ව හැකි වැරදි නිවැරදි කිරීම කාර්යක්ෂම වෙනවා කියන එක. වැරදි නිවැරදි කිරීම කාර්යක්ෂමයි. නැත්නම් දෝෂ නිවැරදි කිරීම කාර්යක්ෂමව කරන්න පුළුවන්. තවත් එකක්. දෝෂ නිවැරදි කිරීම කාර්යක්ෂමව කරන්න පුළුවන්. තවත් එකක් මේ සංවර්ධන ආයතනය සඳහා වාසි මම මේ කියන්නේ. මොඩියුල කියන්නේ මේ පොඩි කොටසකට මොඩියුල් එක අහුලා තමයි මුළු මෘදුකාංගය හැදෙන්නේ. තවත් එකක් මෙහෙම තියෙනකොට මොනව කරන්න ලේසියිද? අපි ස්ථාපන ක්‍රමයක් කතා කරනවා ළමයි. ස්ථාපන ක්‍රම 4ක් කතා කරලා තිනවා පාඩමේ. ඍජු, සමාන්තර, අවදි සහ නියමු. හරිද? ඍජු, සමාන්තර, අවදි සහ නියමු. ඕකෙන් තුන්වෙනිය අවදි ස්ථාපනයේදී වෙන්නේ
මේ එක එක කොටස් ස්ථාපනය කරන එකනේ. අවදි ස්ථාපනයේදී වෙන්නේ එක කොටසක් මුලින් ස්ථාපනය කරනවා. ඒක හරි ගියොත් දෙවෙනි කොටස ස්ථාපනය කරනවා. අවදි ස්ථාපනය කරන්න මෘදුකාංගයක් ලේසි වෙන්නේ මෙහෙම මොඩියුල් වයිස් තියෙනවා නම් තමයි. ඔක්කොම එකට හදලා තියෙනවා නම් අවදි ස්ථාපනයක් කරන්න බෑ. ඒක පැහැදිලි වාසියක්. අවදි ස්ථාපනය සඳහා පහසු වීම. ඔය මෘදුකාංග සංවර්ධන ආයතනයට අත් වෙන වාසි. ඊට පස්සේ පරිශීලකයින්ට අත් වෙන වාසිත් තියෙනවා මේවනේ. බලන්න පරිශීලකයින්ට අත් වෙන වාසි මොනවද කියලා. එක් එක් කොටස් සඳහා වෙන වෙනම පුහුණු වෙන්න පුළුවන්. එක් එක් කොටස් සඳහා වෙන වෙනම පුහුණු වීමේ හැකියාව. දැන් HR එකේ ඉන්න අයට HR මොඩියුල් එක පුරුදු වෙන්න පුළුවන්. ෆයිනෑන්ස් එකේ ඉන්න අයට ෆයිනෑන්ස් මොඩියුල් එක පුරුදු වෙන්න පුළුවන්. ඒ ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා ඒ වෙනුවෙන්ම ලෑස්ති වෙන්න පුළුවන්. එක් එක් කොහොමද ඒකට ලියන්නේ? එක් එක් මොඩියුල වෙන වෙනම පුහුණු වීමේ හැකියාව. එකක්. හරි. තව පරිශීලකයින්ට අත් වෙන වාසියක් මතක් කරන්න. පරිශීලකයින්ට තවත් වෙන්න පුළුවන් වාසියක් මතක් කරන්න ළමයි. පරිශීලකයින්ට තවත් වෙන වාසියක්. පරිශීලකයින්ට තවත් වෙන වාසියක් මොඩියුල භාවිතයෙන් මෘදුකාංග සංවර්ධනය කරනකොට. එම අදහසක් නෑ මේ ළමයින්ටනේ. පරිශීලකයින්ට ඒ කියන්නේ භාවිතා කරන අයට අත් වෙන වාසියක්. මේක මෙහෙම හිතන්න පුළුවන් තව විදියක්. පද්ධතියෙන් දෝෂයක් මතු වෙනවා නම් මම කිව්වා පද්ධතිය software එකක් හැදුවට පස්සේ ළමයි අපිට උපකල්පනය කරන්න බෑ දෝෂ පරීක්ෂාවේදී දෝෂ තවදුරටත් හමු වෙන්නේ නැහැ කියන එකෙන් කියවෙන්නේ නැහැ. ආයි කවදාවත් මේ පද්ධතියෙන් දෝෂෙන් නැහැ කියන එක කියන්න බෑ. මොකද කවදාවත් හමු නොවුන දෝෂ පද්ධතිය වැඩ කර ඉන්නකොට හම්බ වෙන්න ඕන තරම් ඉඩ තියෙනවා. පද්ධතිය වැඩ කර ඉන්නකොට දෝෂයක් හමු වුණොත් ඒ දෝෂය එන්නේ මොන මොඩියුල් එකෙන්ද කියලා ඒගොල්ලන්ට හොඳ අවබෝධයක් එනවා මොඩියුල් වයිස් තියෙනවා නම්. හරි. එතකොට ඒකත් අපි වාසියක් විදිහට ලියාගත්තා නම් හොඳයි. පද්ධතියේ දෝෂ ඇතිවන අවස්ථාවන් වලදී ඒවා කුමන මොඩියුලයෙන්ද යන්න පද්ධතියේ දෝෂ ඇතිවන අවස්ථාවලදී ඒවා කුමන මොඩියුලයෙන්ද යන්න පැහැදිලි නිගමනයකට එළඹිය හැකි වීම. පැහැදිලි නිගමනයකට එළඹිය හැකි වීම. ඊට පස්සේ තව එකක් ගන්න පුළුවන් මෙහෙම. මම 3 කියන්නේ 6ක්. දැන් මුළු මෘදුකාංගයම මොඩියුල් වයිස් නැතුව එකට පරිශීලකයන්ට දුන්නොත්, gediya පිටින් දුන්නොත් ඒගොල්ලන්ට ටිකක් පද්ධතිය ඇතුලේ තියෙන එකිනෙක සම්බන්ධ වෙන විදිය අඳුනා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මෙහෙම තිබුණොත් එයාලට තේරෙනවා HR එකයි ෆයිනෑන්ස් එකයි අතර සම්බන්ධයක් මෙන්න මේකෙන් ගොඩ නැගෙනවා. ෆයිනෑන්ස් එකයි ප්‍රොඩක්ෂන් එකයි අතර සම්බන්ධයක් මේකෙන් ගොඩ නැගෙනවා. ප්‍රොඩක්ෂන් එකයි IT එකයි අතර සම්බන්ධයක් මේකෙන් ගොඩ නැගෙනවා. ඒ විදිහට මෘදුකාංගයේ පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මොඩියුල් වයිස් නැත්නම් මොඩියුල් ආකාරයෙන් තියෙන එකක්. ඒකත් පරිශීලකයන්ට හම්බ වෙන වාසියක් විදිහට ලියන්න. මෘදුකාංගයේ පිළිබඳ තියුණු නැත්නම් දියුණු අවබෝධයක් ලබාගත හැකි වීම. ඔය මම කිව්වේ තුන්වෙනි එක සඳහා උත්තරේ මොඩියුල් වයිස් මෘදුකාංගයක් තියෙන එකෙන් සංවර්ධන ආයතනයේ සහ පරිශීලකයින්ට වෙන වෙනමත් වෙන වාසි තමයි ඕකෙන් ඇහුවේ. එන්න තුන්වෙනි එකට. සර්. ඔව් ඊළඟ එකේ අහන්නේ ග්ලෝබල් ලෝකල් විචල්‍ය දෙකේ වේරියබල් දෙකේ වෙනස්කම තමයි. ස්ථානීය විචල්‍ය කියන්නේ ලෝකල් වේරියබල්, විශ්ව විචල්‍ය කියන්නේ ග්ලෝබල් වේරියබල්.
අංක 3ට එනවා මේ ටික මකනවා. අංක 3ට එනවා මේ ටික මකනවා. රෝම 3 රෝම ඉලක්කම් 3 රෝම ඉලක්කම් 3 සර් අන්තිමේට කිව්වේ එක ආයි කියන්නලු පොඩක් ඉන්න මං අන්තිමේට කිව්වේ මෘදුකාංග මොඩියුල් වයිස් තියෙනකොට ඒ පිළිබඳ අවබෝධයක් පරිශීලකයන්ට ගන්න ලේසියි කියන එක. ඒක මෙහෙම ලියන්න. ලිව්වේ නැත්නම් පරිශීලකයන්ට මෘදුකාංගයේ පිළිබඳ දියුණු නැත්නම් තියුණු නැත්නම් හොඳ පරිශීලකයන්ට මෘදුකාංගයේ පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒකයි මං කිව්වේ දෙවනි අන්තිම වාසිය විදියට. අංක 3ට එන්න. ස්ථානීය විචල්යයි විශ්ව විචල්යයි. සිංහල නම් දෙක පැටලෙනවා නම් ස්ථානීය විචල්ය කියලා කියන්නේ local variable. විශ්ව විචල්ය කියන්නේ global variable. global variable. හරි. ස්ථානීය විචල්ය local variable, විශ්ව විචල්ය global variable. ඔක කොහොමද ළමයි හඳුන්වන්නේ අපි? පද විස්තර කරන්න. මම ඉස්සෙල්ලාම ස්ථානීය විචල්ය විස්තර කරන්නම්. ස්ථානීය විචල්යක් කොහෙද හැදෙන්න ඕනේ? ස්ථානීය විචල්ය හැදෙන්නේ ශ්‍රිත ඇතුලේ. ශ්‍රිත ඇතුලේ තමයි ස්ථානීය විචල්ය හැදෙන්නේ. ශ්‍රිතයෙන් පිට ස්ථානීය විචල්ය භාවිතා කළ නොහැකි. එහෙනම් ලියන්න වෙනවා මෙහෙම Python අපි Python වලින් මේක ලියන්න ඕනේ ඉඳ උත්තරේ Python භාෂාව විශේෂ කරගෙන ලියමු. නැත්තම් ක්‍රමලේඛන භාෂාවක් කියලා ලිව්වක් කමන්නේ. Python භාෂාවේ ශ්‍රිත තුල නිර්මාණය කෙරෙන විචල්ය මේවායි. ශ්‍රිතයෙන් පිට මේවා භාවිත කළ නොහැක. මම උදාහරණ ක්‍රමලේඛන කැලලකුත් ලියලා පෙන්නන්නම් මේ දෙකට. මම ලියලා තියෙන එක ආපහු කියන්නම්. ස්ථානීය විචල්ය සඳහා Python භාෂාවේ ශ්‍රිත තුල නිර්මාණය කෙරෙන විචල්ය මේවායි. ශ්‍රිතයෙන් පිට මේවා භාවිත කළ නොහැක. ඊළඟට විශ්ව විචල්ය. විශ්ව විචල්ය කොටසට එන්න. විශ්ව විචල්ය කියන්නේ global. ශ්‍රිතයෙන් පිට නිර්මාණය කරන ඒවායි අපි විශ්ව විචල්ය කියලා කියන්නේ. සාමාන්‍ය හැඳින්වීම. හරි. Python ශ්‍රිතයකින් පිට Python ශ්‍රිතයකින් පිට නිර්මාණය කෙරෙන විචල්ය මේවායි. හරි. පොඩි ප්‍රෝග්‍රෑම් එකක් උඩ ලියලා පෙන්නන්නම්. පොඩි ප්‍රෝග්‍රෑම් එකක් උඩ ලියලා පෙන්නන්නම්. මෙන්න මේවා ලෝකල් මේවා ග්ලෝබල් කියලා. නිකන් හිතුවොත් ප්‍රෝග්‍රෑම් එක මෙහෙමයි කියලා මම x කියලා විචල්යක් මෙතන හදාගෙන දානවා 10. ෆන්ක්ෂන් එකක් ලියනවා def abc කියලා. abc කියලා ෆන්ක්ෂන් එකක් ලියලා මම මෙතන හදනවා y කියලා විචල්යක් එකට දානවා 20. දැන් මොකද වෙන්නේ? මේක x කියන්නේ global එක්කෙනෙක් y කියන්නේ local එක්කෙනෙක්. x global y මේක ලියන්න පුළුවන් ළමයි. භාවිතා කළ හැකි ස්ථාන භාවිතා කළ හැකි ස්ථාන ඕනම ස්ථානයක භාවිතා කළ හැකි. සාමාන්‍ය අදහසනේ අපි ලියන්නේ. මේවා වෙනස් වෙන්න පුළුවන්. පොඩි විශේෂ අවස්ථාවල මේවා වෙනස් වෙන්න පුළුවන්. නමුත් අපි මේ වෙනස් වෙන විදිහ අපි කතා කරලා තියෙනවා. නමුත් සමස්ත අදහස මතක තියාගන්න ඕන එකයි මම මේ ලියාගෙන තියෙන්නේ. මේක ඕනම ස්ථානයක භාවිතා කළ හැකි. මේ කියන්නේ මේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් මම මේ ලියලා තියෙන්නේ. x හදලා තියෙන ශ්‍රිතේට උඩින්, ඒ කියන්නේ ශ්‍රිතෙන් පිට, එයින් දෙක ග්ලෝබල් විචල්යක් වෙනවා. ග්ලෝබල් වේරියබල් එකක් වෙනවා. y කියන එක ශ්‍රිතේ ඇතුලේ හදලා තියෙන එක න ලෝකල් එකක් වෙනවා. මෙයා ග්ලෝබල්, මෙයා ලෝකල් නේ. මෙයා ග්ලෝබල්, ලෝකල්, මෙයා ග්ලෝබල් විශ්ව, මෙයා ලෝකල්, එයා ස්ථානීය.
B කොටසට එනවා ළමයි. B කොටස බලන්න B කොටස මේක මකනවා. B කොටස 1 2 කියලා කොටස් දෙකෙන් පේපර් එක ඉවර වෙනවා. B වල එක බලන්න Python ක්‍රමලේඛනයේදී loop තුල භාවිත වන break සහ continue යන පද විස්තර කරන්න. break එකෙන් වෙන්නේ මොකක්ද? continue එකෙන් වෙන්නේ මොකක්ද කියලායි මේ අහන්නේ. මේවා පාවිච්චි කරන්නේ loop වල. මීට කලින් ලියපු Python ප්‍රථමක සංඛ්‍යා හොයන ප්‍රෝග්‍රෑම් එකෙත් අපි break පාවිච්චි කළා. break එකෙන් කරන්නේ loop එක සම්පූර්ණයෙන්ම නතර කරලා දාන එක. break එකෙන් කරන්නේ loop එක සම්පූර්ණයෙන්ම නතර කරලා දාන එක. continue එකෙන් කරන්නේ ටිකක් අමුතු වැඩක් නේ. continue එකෙන් කරන්නේ ටිකක් අමුතු වැඩක්. මොකද්ද ඉස්සලා ලියා ගන්නකො break වලින් වෙන දේ. break වලින් වෙන්නේ මොකද්ද කියලා ඉස්සලා ලියාගෙන ඉන්න. break වලින් වෙන්නේ විචල් loop එක ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම. loop එක ක්‍රියාත්මක වීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම තමයි මොකෙන් වෙන්නේද? break එකෙන් වෙන්නේ. continue එකෙන් වෙන දේ continue එකෙන් වෙන්නේ මේකයි. මම continue එකක් ලියලා පෙන්නුවොත් ඕගලන්ට මේ විදියට මෙන්න මෙහෙම නිකන් උදාහරණයක් continue එකක් ලියලා පෙන්නුවොත් for එකක් දුවනවා කියලා හිතන්න මෙහෙම මම මෙතන a b c නිකන් මේ ගත්තේ අංක ටිකක් ගත්තේ හරි මම ගන්නම් මේක xy set කියලා xy මෙතන තියෙනවා continue මම xy කියලා මේ ප්‍රකාශනයක් තියෙනවා ප්‍රකාශනයක් ඉස්සරහට තියෙනවා මම මෙතන 1 2 3 කියලා දාන්නම් එහෙනම් මේක මේ දෙවෙනි ප්‍රකාශනය මේ තුන්වෙනි ප්‍රකාශනය හරිද continue එකක් මෙහෙම තියෙනවා නම් continue එකෙන් වෙන්නේ continue එකට ආවට පස්සේ තුන්වෙනි පේලියට එන්නේ නෑ යා තුන්වෙනි පේලියට එන්නේ නැතුව ඊළඟට ආයෙත් මෙයා රන් කරවන්නේ නැතුව ආයි මුලට ගිහිල්ලා රන් කරන එක තමයි continue එකෙන් වෙන්නේ තේරුණාද continue එකෙන් break එකෙන් වෙන්නේ කෙලින්ම නතර කරලා දානවා මුළු loop එකම run වෙilla continue එකෙන් වෙන්නේ ඒ අවස්ථාවේදී loop එකේ ක්‍රියාත්මක වන අවස්ථාවට අදාළ ඊළඟ පේලි ක්‍රියාත්මක නොකර නැවත මුල සිට ක්‍රියාත්මක කිරීම මුල සිට ක්‍රියාත්මක කරනවා කියන්නේ i ඉන්නේ දැන් 8 නම් i යන්න ඕනේ 12ට නම් i 8 ක්‍රියාත්මක වෙද්දි තමයි continue එක හම්බ වෙන්නේ කියලා හිතන්න. if එකක් එක්ක හැම ළමයි continue එක තියෙන්නේ සාමාන්‍යයෙන්. i 8 දී if එක true වෙලා continue එකට එනවා. ඊළඟට මුල සිට ක්‍රියාත්මක වෙනවා කියන්නේ i 1 ඉඳලා යනවා කියන එක නෙවෙයි. i 9 ඉඳලා යනවා. තේරෙන්නේ නැති මම හිතනවා මම කියන දේ. තේරෙන්නේ නැති මම හිතනවා මම කියන දේ මොකද්ද මේකෙන් වෙන්නේ? ලූපය එම මොහොතේ ක්‍රියාත්මක වීමට නියමිත ඊළඟ පේලි ක්‍රියාත්මක නොකර ලූපයට අදාළ ඊළඟ අවස්ථාව ක්‍රියාත්මක කිරීම තේරුන්නේ නැහනේ තේරුන්නේ නැහැ මේක මෙහෙම කිව්වහම තේරෙනවා ඔක විස්තර කරලා ලියන්නයි තේරෙන්නේ නැත්තේ ආයි කියන්නම් ලූපයේ දැනට ක්‍රියාත්මක වන අවස්ථාවට අදාළ ඊළඟ පේලි ක්‍රියාත්මක නොකර මෙයා ක්‍රියාත්මක කරන්නේ නැහැ මේ දෙන වැඩ කරනවා ක්‍රියාත්මක නොකර ලූපයට අදාළ ඊළඟ අවස්ථාව ක්‍රියාත්මක කිරීම අන්න ලස්සනට කියුණායි ආයි නම් කියන්න බෑනේ ආයි කියන්නම් ලූපයේ දැනට ක්‍රියාත්මක වන අවස්ථාවට අදාළ ඊළඟ පේලි ක්‍රියාත්මක නොකර ලූපයේ ඊළඟ අවස්ථාව මුල සිට ක්‍රියාත්මක කිරීම හරි දෙවෙනි එකට එන්න ඊට පස්සේ රෝම ඉලක්කම් 2 while සහ for පාවිච්චි කරලා 1 සිට 25 වෙනකන් තියෙන ඔත්තේ සංඛ්‍යා ප්‍රතිදානය කරන්න ප්‍රෝග්‍රෑම් දෙකක් ලියන්නලු හරිම ලේසියි ඔය දෙක ලියලා ඉවර කරන්න පුළුවන් මෙයාට තනියෙන්මනේ තනියෙන්ම ලියලා ඉවර කරන්න පුළුවන් ඔය දෙකම ලේසි අමාරු නෑ මේ දෙකනේ අමාරු නෑ මේ දෙක ලේසිම ලේසි කොහොමද ලේසි
ලේසිම ලේසි. සර්. හරිද ළමයි? මෙන්න for පාවිච්චි කරලත් මම ලියනවා while පාවිච්චි කරලත් ලියනවා. මෙන්න for පාවිච්චි කරලා ලිවිල්ල මෙන්න while පාවිච්චි කරලා ලිවිල්ලනේ. එකේ ඉඳලා 25 වෙනකන් නේද ලියන්න කියන්නේ? ඔව්. for පාවිච්චි කරලා ලියන්නේ මම මෙහෙමයි. for I in range එකේ ඉඳලා 25 වෙනකන් කියලා ගනිද්දි අපිට ගන්න වෙනව නේද 26? හා 26 වෙනකන් ගන්න. if එකේදී චෙක් කරා නැත්තම් මේක හෙනම ලේසියෙන් ළමයි මෙහෙම කරා නම් එන ගොම්නේ if එකක් ඕනේ නෑනේ ළමයි දෙකෙන් දෙක යවන්නකෝ දෙකෙන් දෙක යවන්නකෝ එකේ ඉඳලා 26 වෙනකන් යවන්න දෙකෙන් දෙක print කරන්න කාවද අයිව වැඩේ වෙනව නේද ගන්න එක මුලින්ම දෙකක් වැඩි 3 7 5 7 9 ඔහම ගියා 25ක් print කරනවා එහෙනම් 26 වෙනකන් ගන්න වෙනවනේ මේකෙන් පුළුවන් 4 එක ලේසි print කරන්න 1 සිට 25 වෙනකන් 1 සිට 25 වෙනකන් print කරා එක ලේසියෙන්ම නේද ඊළඟට while එකට යනවා මම මට කවුද මේ නදුනේ එවලා තිබ්බා පේපර් එකක් කරලා තා පොඩ්ඩකින් බලලා එවනවා එක පේපර් එකේ ප්‍රශ්න දෙකක් ඔය කරලා එවලා තිබ්බා මම බලලා දෙන්නම් දැන් කරන්ට් එක ගියා කරන්ට් එක ගිහිල්ලා තියෙන ළමයි තව කරන්ට් එක ගිහිල්ලා තියෙන තව එක ප්‍රශ්නයයිනේ තියෙන්නේ මම ඒක කරලා පෙන්නන්නම් මෙහෙම කරලා පෙන්නන්නම් අපි 4 එක ලිව්වා while එකේනේ ලියන්න තියෙන්නේ while එක ලියලා පෙන්නන්නම් ඇත්තටම කෙලින්ම එඩිටර් එකකම ලියලා පෙන්නන්නම් ඉතින් පන්ති ඉවර කරන්නම් කරන්ට් එක ගියා ටෝච් එක ගහගෙන තමයි වැඩේ කරන්න වෙන්නේ මේක ආශ්චර්යය ළමයි ආශ්චර්යය I found a few locations for Naveen near you හරිද ළමයි හරි නෑ ඉතින්නේ මේක ෂෙයා කරන්නම් ඉක්මනට මේක ලියලා ඉවර කරන්නම් while පාවිච්චි කරලා ලියන්න තියෙනනේ එකේ ඉඳලා 25 වෙනකන් ඔත්තේනේ while එකක් ලියනවා මම මෙහෙම while මම උඩ x සමානයි බිඳුව දාගෙන x සමානයි 1 දාගෙන ඉන්නම්කෝ x සමානයි 1 ඊළඟට මොකද කරන්නේ while එක කුඩාද බලනවා 26ට එනකම් තිතක් දාලා if එකක් දානවා x ප්‍රතිශත ලකුණ බෙදලා දෙකෙන් ඉතිරි ගාන 1යි නම් මම ඔත්තේ ගානනේ හොයන්න ඕනේ print කරනවා කාවද x බලමු හරිද කියලා මම බලාපොරොත්තු වෙන උත්තරය ඕක ප්‍රෝග්‍රෑම් එක එකේ ඉඳලා 25 වෙනකන් ඔත්තේව ටික print වෙන්න ඕනේනේ අපොයි වෙනස් කරේ නෑ එන ගොන්නේ එන ගොන් මේක වෙනස් කරේ නෑ මම x අගේ වෙනස් කරන්න ඕනේ x සමාන x දාන එක කරන්නනේ x සමාන x දාන එක කරන්න ඒක අමතක වුණා while එකේ දෙක අපි අතින් කරන්න ඕනේනේ මම මේක වෙන කොටසකට ගන්නන් ළමයි අරක එක දිගට රන් වුණ හින්දා
මෙන්න ප්‍රෝග්‍රෑම් එක මම මේක රන් කරන්නම්. ඔය ප්‍රධානයක් එන්නේ නැද්ද? මේක හරි නේද? x ඉතිරි ගාන එකයි නම් හරිනේ. රන් වෙන්න දන්නේ නැහැ ටිකක් වෙලා යනවා. ප්‍රෝග්‍රෑම් එක මේක ළමයි. අවුලක් නැහැ නේද මේකේ? මම ඔබිටල් එකෙන් කනෙක්ට් වෙලා ඉන්නේ ඒක වෙන්නේ නැති ප්‍රශ්නේ. ෆයිල් එක වැඩ කරනවා මේකෙන්. තාම අවුට්පුට් එකක් ආවේ නැහැ ටිකක් වෙලා යයි. හරි නේද? ඔච්චරයි එහෙනම් කරන්න තියෙන්නේ. ඕක ඉවරයි. ආයෙ සෙන්සුරාදා හම්බෙන්නේ උදේ 7ට රිවිෂන් පේපර් 37 වෙනි පේපර් එකේ එක්ක තනිකරම තියරි කරන්න නෙමෙයි තියෙන්නේ පේපර් එකම කරන්නයි තියෙන්නේ සෙන්සුරාදාට. හරි. ඊට පස්සේ සඳා HTML Python ටික තියෙන්නේ. Python නෙමෙයි sorry PHP ටික තියෙන්නේ. එදාට හම්බෙමු එහෙනම්. සෙන්සුරාදාට හම්බෙමු. ජය වේවා එහෙනම්. අයබෝවන්.